හරි සාමාන්‍යයෙන් ඉන්පුට් අවුට්පුට් එකක් ගත්තොත් එහෙම මේකේ තියෙනවා කොට ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එකක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කියන්නේ වර්ග දෙක කැලි දෙකක් තියෙනවා මේක. එකක් තමයි මැකැනිකල් කම්පොනන්ට් එක අනිත් එක ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකයි. බලන්න පරණ ලෙක්චර් නෝට් වල ඇති කියලා තියෙන්නේ පස්වෙනි පිටුවේ පළවෙනි ලෙක්චර් නෝට් 9 තියෙනවා. ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකක් සහ මැකැනිකල් කම්පොනන්ට් එක. ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියන්නේ කන්ට්‍රෝල් එක. හાર્ඩ්වෙයාර් කැලලට මැකැනිකල් sorry ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියන්නේ කන්ට්‍රෝල් එක චිප් එකක් වගේ එකක් උදා. මේක සහ ඩිවයිස් එක. මැකැනිකල් කියන්නේ ඩිවයිස් එක. එතකොට ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියන්නේ උඩ කරා මදර් බෝඩ් එක හම්බෙන ඔය අපි කියන චිප් එකක් තමයි පොඩි වට. ඒක තමයි ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියන්නේ. ඒත් මැකැනිකල් කම්පොනන්ට් කියන්නේ අපි පාවිච්චි කරන ඔය ඩිවයිස් එකකින් මවුස් එක එක කීබෝඩ් එකයි ඩිවයිස් එක තමයි ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් චිප් එක. ඒ කියන්නේ මදර් බෝඩ් එකට එන්නේ කන්ට්‍රෝල් අපි කියන්නේ කන්ට්‍රෝල් එක. ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් එක කියන්නේ මේකට. ඩිවයිස් කන්ට්‍රෝල් එක කියලා කියන්නේ මේ කැලලට. ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියලා කියන්නේ ඩිවයිස් එකට. ඊළඟට සාමාන්‍යයෙන් හැම කන්ට්‍රෝල් එකකටම තියෙන රෙජිස්ටර් සෙට් එකක්. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ CPU එකක් හැම කන්ට්‍රෝල් එකකටම තියෙනවා රෙජිස්ටර්ස් කීපයක්. ඒ රෙජිස්ටර්ස් වලට මේ කමියුනිකේට් කරන ඒවට කමාන්ඩ් යවලා තමයි CPU එකක් ඩිවයිස් එකක් එක්ක කමාන්ඩ් කරන්නේ. ඒ කියන්නේ ඒ අදාළ රෙජිස්ටර් එකේ මෙමරි එක කොයි ගන්නේ? ඒ රෙජිස්ටර් කන්ට්‍රෝල් එකේ තියෙන රෙජිස්ටර් එකක්. ඒ රෙජිස්ටර්ස් වලට මේ ලියලා තමයි රයිට් කරලා තමයි අපි මොකක් හරි ඔපරේටින් සිස්ටම් එකේ මොකක් හරි කමාන්ඩ් එකක් ඒ අදාළ ඩිවයිස් එකට යවන්නේ. නැත්නම් ඒ ඩිවයිස් එකේ මොකක් හරි කමාන්ඩ් එකක් ගන්නෙ ඒ ඩිවයිස් එකේ කන්ට්‍රෝල් එකට කමියුනිකේට් කරලා බලලා. ඒ කියන්නේ රෙජිස්ටර්ස් එක රෙජිස්ටර් එක කමියුනිකේට් කරලා තමයි මෙයා මේ ඔපරේටින් සිස්ටම් එක ගනුදෙනු කරන්නේ ඩිවයිස් එකත් එක්ක. මේක තියෙන controllers use registers to communicate. Get request send data. ඒ කියන්නේ data read කරන්නයි data write කරන්නයි මේ දෙකම පාවිච්චි කරන්නේ controllers පාවිච්චි කරන්නේ මොකද? registers. ඒතකොට controllers හස්සේ තියෙන register එකක්. ඒ register ඇතුලේ තමයි ඒ අදාළ details ටික තියාගෙන ඉන්නේ. ඒවත් එක්ක communicate කරලා තමයි device එකක් එක්ක වැඩ කරන්නේ. ඊළඟට interface is very low level කියලා දිනවා. interface එක කියලා කියන්නේ මේ device එක. අපි කියන්නේ control එක සහ component එක දෙකක්. control electronic component එකයි ඊළඟට මේ mechanical component එක කියලා කියන්නේ electronic component mechanical component එකයි. හරිද? එතකොට මෙන්න මේ දෙක අතර තියෙන මේ එකක් තමයි interface එක කියලා කියන්නේ. දැන් අපි අහලා තියෙනවා ඉතින් SATA USB ඔය අනම්මනම් කියන්නේ ඒ ඔක්කොම interfaces. එතකොට ඒවා තියෙන low level එකේ. ඒක කියන්නේ interface is very low level. එතකොට මේ පළවෙනි slide එක කියනවා. ඒකේ තියෙන interface is very low level කියලා පළවෙනි එක මම පරණ lecture note එකේ අලුත් එකේ interface is very low level කියලා තියෙනවා. එතකොට මේ interface එක කියලා තියෙන්නේ අර දෙක සම්බන්ධ වෙන්න ඕන එක. device එකයි control එකයි. අපි ඔය USB කියන්නේ interface එක. ඊළඟට SATA ඒ දේවල් කියන්නේ interface එක. හරිද? එහෙනම් මම කලින් කිව්වා වගේ controllers පාවිච්චි කරන registers communicate කරන්න. ඊළඟ page එක IO registers can be mapped onto the address space. හරිද? මේ කතාව කියන්නේ මොකද මෙතන කියන්නේ මේ බලන්න ඔතේ අර කලින් කිව්ව කතාව තේරෙන තම බලන්න 6 වෙනි පිටුවේ interfaces 6 වෙනි පරණ lecture note එකේ 6 වෙනි පිටුවේ බලන්න interfaces low level one. disk drive ඒ කියන්නේ hard disk එකත් එක්ක access කරන්න තියෙනවා ඒ අදාළ drive එක. controller for LCD display එක. ඒකත් එක්ක access කරන්න තව එකක් තියෙනවා. interface කියන එකද එක low level එකකින් තමයි වැඩ කරන්නේ. හරිද? කියන්නේ එකේ දැන් අපි ගත්තොත් SATA හැම වගේ එකක් තියෙන්නේ disk drive එක. drivers එක මේ disk එකත් එක්ක වැඩ කරන්නේ. USB වගේ දේවල් තියෙනවා. ඒ මේ සාමාන්‍ය USB එකෙන් අපි mouse එකක් keyboard එකක් කියලා ඒ වගේ දේවල් එක USB එකක් තියෙනවා. USB තියෙනවා hard external hard වගේ දේවල් USB තියෙනවා. මේ SATA කියන දේවල් අපි මෙතන කතා කරන්නේ
කම්පියුටර් ඇතුලේ එක කොහොම වැඩ කරන්නේ කියලා. ඊළඟට මේ මම කලින් කිව්ව දේමයි 7 වෙනි පිටුවේ බලන්න controllers has control registers to communicate with CPU. ඒතර device OS එකක් ඒ අදාළ device එකේ එක read කරන්නේ නැත්නම් ඒ device එක write කරන්නේ මේ controls මේ registers හරහා. හරිද? එතකොට මේ බෆර් එකක් කියලා කියන්නේ පුංචි අර ඒ වගේම එකක්. මේක තියෙන්නේ RAM එකේ. මේ වීඩියෝ RAM එකේ. ඒ කියන්නේ අපි කියන්නේ VGA කියලා එකක්. අන්න ඒකේ තමයි මේ බෆර් කියන එක තියෙනවා කියලා කියන්නේ මෙතන. හරිද? දැන් අර මම එකක් කිය හිටියානේ මොකද්ද? IO registers can be mapped onto the address space කියලා එකක් කතාව. හරිද? දැන් මේ කතාව අදාළ වෙන්නේ මෙතෙන්ද දැන් අපිට පුළුවන් මේ IO එකේ address space එක කියන්නේ ඒ අදාළ නම් අපේ බෆර් කෑ කතාවක් කියවනේ දැන්. ඒ address කතාවක් control registers තියෙනවනේ. මේ control register load කරන්නේ කොහෙටද කියලා තීරණය කරන එක තමයි තියෙන්නේ memory map memory එකට නැත්නම් වෙනම IO port space එකකට map කරනවද කියලා තමයි කියලා තියෙන්නේ. તો සර් කතා කරලා නැහැ මෙතන සම්පූර්ණ IO space එක ගැන. සර් මෙතන කතා කරලා තියෙන්නේ සම්පූර්ණ IO registers පුළුවන් map කරන්න address space එකට. ඒ කියන්නේ memory map කතාව තමයි කියන්නේ. කියන්නේ memory map IO space කියන්නේ අර දැන් මොකක් හරි IO register එකකට අදාළව IO register එකක් උදාහරණ මොකක් හරි address එකක් තියෙනවනේ. අන්න ඒ address ටික තියන් ඉන්න address space එකක් තියෙනවා. ඒ කියන්නේ හැම device එකකටම හැම register එකකටම හැම control එකකටම තියෙනවා address එතකොට. හරිද? ඒ address තියන් ඉන්න අර address space එක ඉදා ගන්නවා. හරිද? එතකොට ඒ address space එක තියන් ඉන්නේ memory එකේ කියන්නේ. memory එකේ තියන් ඉන්න පුළුවන් නැත්තම් ඒවා නිකම්ම වෙනම space එක තියන් ඉන්න පුළුවන්. ওই පරණ lecture note එකේ තියෙනවා approaches keypad දාලා. එකක් තමයි separate IO space එකක් තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒක වෙනම එකක් තියෙනවා. 8 වෙනි පිටුවේ තියෙන පරණ lecture note එකේ control register is assigned to IO port number in IO port space. IO port space එක කියන තියෙන්නේ වෙනම. බලන්න 9 කියන පින්තූරය ඊළඟට 9 වෙනි පිටුවේ තියෙන ඒ පරණ lecture note එකේ IO port space එක කියලා කියන්නේ අර control register ටික load කරලා තියෙන එතෙන්. හරිද? ඒ address ටික තියෙන්නේ මේ IO port space එක ඇතුලේ. ඒතර memory එක වෙනම තියෙනවා IO port space එක වෙනම තියෙනවා. ඔය memory map IO එකේදී මොකද වෙන්නේ? memory එක ඇතුළටම අර address space එකක් දානවා. ඒ කියන්නේ input output ඒ අදාළ IO වල ඒ space එක IO space එක අපි කියන්නේ එකට ඒ IO space එක ඒක තමයි තියන් ඉන්නේ අර registers ටික දාන්නේ IO space එක ඇතුළට. එතකොට දැන් ඒ IO space එක එක්ක වෙනම තියාගන්න පුළුවන්. memory එකට නැතුව වෙනම තියාගන්න පුළුවන්. නැත්තම් මේ ඊළඟ ක්‍රමයේදී කියන්නේ memory map IO එකේදී වෙන්නේ මොකද්ද? ඒ අදාළ IO space එක තියාගන්නේ memory එක ඇතුලේ. හරිද? ඒක තමයි IO registers can be mapped onto the address space. හරිද? ඒකයි මෙතන කියලා තියෙන්නේ. ඊළඟට ease of handling සහ uniform addressing කියලා දෙකක් තියෙනවා මෙතන කියලා. හරිද? මේ uniform addressing කියලා කියන්නේ uniform කියන්නේ දැන් වෙන device වෙනම address කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. කියන්නේ දැන් මේ මම පළවෙනි එක ease of handling කියන එක යටතේ කියනවා CPU එකක් හරි මොකද මේ when the CPU wants to read a word either from memory or from an IO port it puts the address it needs on the bus address line. මම කතාවක් කියන වගේ කියන එතන අපි හිතනවා දැන් මොකක් හරි CPU එකට ඕන නම් word එකක් read කරන්න එක්ක memory එකකින් නැත්නම් කියන්නේ memory map IO කියලා memory map IO එකක් නම් නැත්නම් separate IO port එකකින් නම් මොකක් කරත් අපිට සිද්ධ වෙනවා ඒ අදාළ සිග්නල් එක යවන්න බස් ඇඩ්‍රස් එකට. බස් ලයින් එකේ බස් දාන්න බස් එක තියෙනවනේ. ඒ බස් එකේ ඇඩ්‍රස් බස් එකට යවන්න වෙනවා ඒ අදාළ සිග්නල් එක. හරිද? තව සිග්නල් එකක් කරනවා ඊට පස්සේ ඒකෙන් කියන්නේ මම කියන්නේ මේ මෙමරි අයියෝ කතාව වෙන සිද්ධිය ගැන. හරිද? මම ඊට පස්සේ කරන ease of handling එකයි uniform addressing එකයි මේ දෙක තව තැනක තියෙනවා. ඒ නිසා මම වැඩි දැන් එතන කරන්න යන්නේ නැහැ. ease of handling එකයි තිබ්බ මතක විදියට.
හරිද? මම දැන් කියනවා කතාව තමයි මෙමරි මැප් IO එකක් ගත්තොත් එහෙම CPU එකට ඕන නම් මොකක් හරි වර්ඩ් එකක් කියන්නේ මෙමරි වර්ඩ් එකක් වගේ හිතන්නකෝ. ඒ වගේ වර්ඩ් එකක් මෙමරි එකෙන් හරි නැත්නම් ඉන්පුට් අවුට්පුට් ස්පේස් එකෙන් හරි කියවන්න ඕන නම් එයාට සිද්ධ වෙනවා අර බස් ඇඩ්‍රස් බස් එකට සිග්නල් එකක් යවන්න. හරිද? සිග්නල් එකක් යවලා ඒ පළවෙනි සිග්නල් තව සිග්නල් එකක් යවන්න වෙනවා මට ඕනේ මේක දැන් අපි ඉන්පුට් අවුට්පුට් සෙපරේට් ඉන්පුට් අවුට්පුට් එකකින්ද මට මේ ඇඩ්‍රස් එක ගන්න ඕනේ නැත්නම් මෙමරි මැප් කරපු ඉන්පුට් අවුට්පුට් ඇඩ්‍රස් එකකින්ද මෙමරි මැප් එකේ ඇතුළේ තියෙන IO ස්පේස් එකෙන් ගන්න ඕනේ නැත්නම් සෙපරේට් IO ස්පේස් එකෙන් ගන්න ඕනේ කියලා තීරණය කරන්න වෙනවා. ඔක තමයි එතන තියෙන සිද්ධිය කියන්නේ. මෙමරි ආයකේ හරි එයාට දැන් තීරණය කරන්න එනවා. ඇඩ්‍රස් බස් එකට දාපුවම එයා බලනවා මේක ඉල්ලලා තියෙන්නේ separate IO space එකකින්ද නැත්නම් memory map IO space එකකින්ද කියලා. ওই දෙකේම ඔක තිබ්බොත් conflict එකක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි memory map එකේ විතරක් තිබ්බොත් conflict එක ඇති වෙන්නේ නැහැ. ඒ කිව්ව දේවල් වැඩි හිතන්න එපා. මම නිකන් දැනගන්න වෙයි ටික කිව්වේ. හරිද? එතකොට ease of handling එකයි uniform addressing එක මම ඉස්සරහට කියන්නම්. DM එක මේ සමහර දාලා තියෙන වචන මේ ease of handling එකයි uniform addressing නම් මම හොයාගන්න තියන්නේ මේ uniform addressing වගේ තමයි ගත්තා uniform naming කියලා. හරිද? ඒතර මේ අපි මේ මම දන්න ධර්මයෙන් මේ දෙකම එක වගේ එකක් තමයි කතාවක් කියන්නේ. ඒ දෙක නම් දැනට පොඩ්ඩක් කියන්න. හරිද? ඊළඟට DM එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දැන් CPU එකට මොකක් හරි ඉන්පුට් අවුට්පුට් එකක් කරන්න ඕන නම් එයා ඉස්සෙල්ලාම තමන්ට මොකක් ඩේටා ඕන නම් එයා හිතන්න කීබෝඩ් එකේ මවුස් කියලා ඉන්පුට් අවුට්පුට් එකක් කියලා ඒකට ඉස්සෙල්ලාම කියලා සිග්නල් එකක් යවලා මේ ඉන්පුට් අවුට්පුට් එකක් ඕන කියලා මොකක් හරි කියනවා. ඊට පස්සේ මේ DMA ඉන්ටරප්ට් නම් නැතුව සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රෝග්‍රෑම් ඉන්පුට් අවුට්පුට් එකදී වෙන්නේ සාමාන්‍ය ඉන්පුට් අවුට්පුට් එකදී වෙන්නේ කියන්නේ DMA කියන එක පාවිච්චි වෙන්නේ නැතුව ඊළඟට ඉන්ටරප්ට් කියන දේ පාවිච්චි වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් වෙන්නේ CPU එකට සිද්ධ වෙන බලාගෙන ඉන්න අර මේ ඉන්පුට් අවුට්පුට් එක අවైలබල් වෙනකම්. හරිද? ඒ කියන්නේ මොකක් හරි හිතන්න මට මොකක් හරි ඉන්පුට් හරි අවුට්පුට් එකක් හරි මට ඕනේ පාවිච්චි කරන්න ඕනේ CPU එකට ඕනේ. ඒතකොට DMA එකක් හරි ඉන්පුට් ඉන්ටරප්ට් එකක් හරි නැත්තම් මොකද වෙන්නේ? ඒ අදාළ ඉන්පුට් හරි ඒ නැත්තම් මොකද්ද? ඒ අදාළ ඉන්පුට් එක අවైలබල් වෙනකම්. ඒ අදාළ වැඩේ කියන්නේ ඉන්පුට් අවුට්පුට් එකෙන් ඉන්පුට් අවුට්පුට් එක අවైలබල් වෙනකම් CPU එකට සිද්ධ වෙනවා ඔව් printer එකක් උනත් ගන්න පුළුවන්. කියන්නේ ඒ printer එක අවైలබල් වෙනකම් අපිට සිද්ධ වෙනවා බලන් ඉන්න. හරිද? එතකොට ඕක පරණ සිද්ධිය. එතකොට මොකද වෙන්නේ? CPU එකේ time මේ CPU time එක waste වෙනවා. ඇයි ඒක අර input output එක available වෙනකන් ඒක බලන් ඉන්නවා. එතකොට DMA එක එනකොට ඔය කතාව වෙනස් වෙනවා. බලන්න මේ යන්න පරණ lecture note එකට ඊළඟ මේ 12 වෙනි පිටුවේ තියෙනවා ඒක. CPU needs to address device controllers to exchange data. හරිද? එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මෙයා access කරන්නේ one byte at a time. එක වෙලාවකට එක byte එකක් ගන්න. මොකද වෙන්නේ? මේක CPU time එක waste වෙනවා. අයි එක byte එකක් ගන්නවා, ආයිලා byte එකක් ගන්නවා. එතකොට තව වැඩක් කරගන්න තියෙන හරි. ඒ සාමාන්‍යයෙන් වෙන්නේ CPU එකට මේ පරණ lecture note එකේ 12 වෙනි පිටුව is අතන තියෙනවනේ මේ map කරලා පස්සේ ease of handling එකයි uniform addressing කියලා එකක්. අන්න ඒ ගැන පස්සේ බලමු අපි. නම් දෙක මේ කියන්නේ මෙහෙම නම් දෙකක් මේ reference book එකේවත් නැහැ මේ සර් හිතලා දාලා දුන්නු. මොකක් හරි සම්පූර්ණ වචනයකට එතන එකක් දාලා දුන්නු මට හිතා ගන්න බෑ මොකද්ද කියලා දෙන්න ඒකට. ලක්ෂණ දෙකක් තිබුණේ නෑ ඒ කියන්නේ lecture note මම බැලුවා මේ මේකෙත් ඒකට ඒකේ මෙහෙම ලක්ෂණ දෙයක් නෑ දාලා නෑ එහෙනම්. පොතේ කොහොමද කියලා නෑ මං යුනිෆෝම් නේමින් කියන්නේ යුනිෆෝම් ඇඩ්‍රසින් කියන්නේ එකක් කියලා තමයි හිතෙන්නේ එතකොට. හරිද මම ඒ ටික කියන්නම් දැනට DMA ගැන කතා කරමු DMA කතා කරන්න යන්න ලෙක්චර් පරණ
පරණ ලෙක්චර් නෝට් එකේ නම් ලෙක්චර් නෝට් 9 එකේ පරණ ඒකේ 12 වෙනි පිටුව බලන්න DMA ගැන තියෙනවා. හරිද? ඒක කියනවා CPU එකට device controllers එක data exchange කරගන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් වෙන්නේ 1 byte එකක් එක time එකකට 1 byte එකක් ගන්න තමයි read කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ CPU time එක waste වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 1 byte එක ගානේ ගන්නවා කියන්නේ CPU හැම byte එකකටම CPU cycle එක තමයි නාස්ති වෙන්නේ. හරිද? දැන් ඔය වෙලාවේ වෙන වැඩක් කරන් තිබ්බ chance එක නම් මගේ හැරෙනවා ඒකෙන්. අයි ලොකු කාලයක් අපතේ යනවා මේ එක වෙලාව එක බයිට් එක ගන්න රීඩ් කර කර ඉන්නකොට. DMA එකත් එක්ක මොකද වෙන්නේ? CPU එකේ time එක waste වෙනවට වෙනුවට ඒ CPU එකේ ඒ කාර්යභාරය බාර දෙනවා DMA එකට. direct memory access කියන එකට බාර දෙනවා DMA එක හරහා. හරිද? එතකොට මේක කියනවා memory එකයි devices CPU එකයි communicate කරන single bus එකක් කරා. එතකොට මොකද කරන්නේ? DMA එකට බාර දෙනවා මෙන්න මේ CPU එකේ වැඩේ කරන්න. හරිද? ඒ කියන්නේ CPU එකට access කරන්න පුළුවන් වගේම system bus එක DMA එකටත් පුළුවන් ඒක address කරන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් මොකක් හරි හිතන්න දැන් network එකකින් එන මොකක් හරි data ටිකක් feed කරන්න ඕනේ කියලා. එතකොට CPU එකට එක byte එකක් ගානේ හැම වෙලෙම මේ copy කර කර ඉන්න ඕනේ එන data ටික. දැන් network එකකින් මොකක් හරි data cable එක හරහා data මොනවා එනවා. ওই data ටික CPU එකට හැම වෙලෙම එක byte එකක් ගානේ copy කර කර ඉන්න ඕනේ නෑ memory එකට. ඒ වෙනුවට මොකද්ද කරන්නේ? DMA එක එනවා ඔතන අතරමැදියෙක් විදියට. CPU එක කරන්නේ DMA එකට වැඩේ බාර දීලා ඉවරලා එයා පැත්තකට එනවා. හරිද? එතනින් කොහොමද මොකද්ද වෙන්නේ? CPU එක DMA control එක set කරනවා. ඊට පස්සේ CPU එකෙන් command එකක් යවනවා අර මොකක් හරි read කරන ඕන device එක තියෙනවනේ. දැන් ඔය disk control එක කියලා. ඒ disk control එකට command එකක් යවනවා එයාගේ internal buffer එක ඇතුළට. ඒ කියන්නේ disk control එකේ තියෙන පුංචි buffer එකක්. කියන්නේ පුංචි මේ අර අපි කියන්නේ බකට් එකක් වගේ එකක් තියෙනවා. අර අපි එකපාර වතුර ටික දැන් එතන වතුර පාර සරින් සරේ යනකොට බලන් ඉන්නවනේ. ඊට අමතරව බකට් එකක් තියලා ඔය වතුර ටික එකතු කරගෙන ඉවරලා පස්සේ ඕක මල් ගහකට වගේ දාන්න පුළුවන් නේ. ආන් ඒ වගේ නැත්තම් මෙතන වෙන්නේ. හරිද? ඒ කියන්නේ පුංචි බකට් එකක්. ඩේට් බෆර් එකක් කියන්නේ බකට් එකක් වගේ එකක්. හරිද? අර ඩිස්ක් එකෙන් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙනවා හાર્ඩ් ඩිස්ක් එකෙන් ගන්න data ටික copy කරලා එකින් එක copy කරලා ඔය බකට් එක ඇතුළේ දාන්න ඉන්නවා. ඒ බෆර් එක ඇතුළේ දාන්න ඉන්නවා. හරිද? දාගෙන හිටියට පස්සේ මේ වැඩේ කරන්නේ CPU එකෙන් නෙමෙයි දැන්. CPU එක වැඩේ CPU එක කියනවා ඔයාගේ internal buffer එක ඇතුළට data ටික copy කරගන්න කියලා. හරිද? හරිද? එතකොට මොකද වෙන්නේ? අර disk එක ඇතුලේ ඒ අදාළ වැඩේ වෙනවා. හරිද? ඊට පස්සේ DMA control එක දැන් කලින් සිද්ධ වුණේ මොකද්ද? CPU එක අර 1 byte එක ගන්න copy වෙනකම් බලන් ඉන්න වෙනවා. හරිද? කලින් වතාවේ මේ DMA එකක් නැතුව වෙන්නේ CPU එකට අර කවුද මේ data buffer එකට එක ගන්න copy වෙනකම් බලන් ඉඳලා ඊට පස්සේ ඒ අදාළ data ටික copy කරගන්න වෙනවා. memory එකට copy කරන්න වෙනවා. දැන් DMA එකත් එක්ක ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. බලන්න 14 වෙනි පින්තූරේ තියෙනවා. අතරමැදියෙක් විදිහට DMA එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ 17 පින්තූරේ තියෙනවා බෆර් කියන කතාව තියෙනවා. හරිද? disk control එකෙන් මොකද කරන්නේ? අර drive එකේ hard disk එකේ තියෙන data copy කරන්න ඕන data ටික එකින් එක බෆර් එකට දාගන්නවා.
බෆර් එක පිරුණාට පස්සේ DMA එක කියනවා ඒ අදාළ data ටික memory එකට දාගන්න කියලා. දැන් කලින් කතාව කියන්නේ CPU එක තමයි වැඩේ කරේ. එතකොට වෙන්නේ CPU එක time එක waste වෙන එක. දැන් කරන්නේ CPU එක DMA එකට වැඩේ බාර දීලා ඉවරලා ඒත් එක්කම අර disk controller එකට කියනවා data ටික buffer එක ඇතුළට දාගන්න කියලා. දැන් එතකොට disk controller එකෙන් buffer එකට data දාගෙන ඉවරයි. ඒ වුණාට පස්සේ මොකද කරන්නේ? DMA එකේ මොකද කරන්නේ? disk controller එකට request එකක් යවනවා. ඒ අදාළ data ටික memory එකට transfer කරන්න කියලා. ඉතින් ඔය ඔක්කොම වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ දැන් DMA එක request කරනවා කාටද? disk controller එකට. request කරාට පස්සේ buffer එක ඇතුළේ දැන් වැඩේ වෙලා එයා copy කරන්න පටන් ගන්නවා main memory එකට. ඒ වැඩේ වුණාට පස්සේ DMA එක CPU එකට කියන වැඩේ ඉවරයි කියලා. දැන් කලින් වතාවේ වුණේ CPU එකට මේ වැඩේ ඔක්කොම බලන් ඉන්නවා. එතකොට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. දැන් වෙන්නේ CPU එක DMA එකට වැඩේ බාර දීලා වෙන වැඩක් කරනවා. හරිද? ඕක තමයි DMA එකේදී වෙන්නේ. හරිද? direct memory access DMA කියන්නේ direct memory access එක. ඒක ඇතුලේ වෙන්නේ අර CPU එක නැතුව වැඩේ කරන එක තමයි උතන්දි වෙන්නේ. මේකෙදි වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ CPU එකට CPU එක තියෙනවා disk drive එක තියෙනවා disk එක තියෙනවා disk controller එක තියෙනවා CPU එකට බලන් ඉන්න වෙනවා අර disk එකෙන් කාටද memory එකට data copy කරනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා CPU එකට හරිද කියන්නේ disk එකේ තියෙන data ටික memory එකට copy කරනකම් CPU එකට බලන් ඉන්න වෙනවා හරිද වැඩේ කරන්න කියලා බලන් ඉන්නවා. හැබැයි දැන් මේ DMA එක ආපුවම වෙන්නේ ඒ අතරමැදි එක්ක විතර direct memory access එක එනවා. ඒතර එයා මොකද්ද කරන්නේ? CPU එක වෙනුවට අර වැඩේ කරනවා. වැඩේ කියන්නේ disk එකෙන් memory එකට data copy කරන වැඩේ එයා control කරනවා. control කරලා ඉවරලා ඒ අදාළ වැඩේ ඉවර වුණාට පස්සේ CPU එකට කියන වැඩේ ඉවරයි කියලා. කියන්නේ මේ වැඩේ අතර වාරේ CPU එකට පුළුවන් වෙන වැඩක් බලාගෙන වෙන වැඩක් කරන්න පුළුවන්. හරිද? ඔබ තමයි මේ සාමාන්‍යයෙන් ගත්තොත් තියෙම මේ CPU එකට එක වෙලාවෙ රික්වෙස්ට් කරන්න පුළුවන් එක ඩේටා එකක් විතරයි. ඒතර එහෙම වුණාම එක වෙලාවෙ එකක් hard disk එකකින් ඉඳන් memory එකට copy කරන තාක් CPU එකට සාමාන්‍යයෙන් බලන් ඉන්න වෙනවා. ඒ වැඩේ කරන්න ඕනේ නැති නිසා base time එක waste වෙන හින්දා එතෙන් එනවා DMA කියන එක direct memory access කියන එක. හරිද? direct memory access වෙලා direct memory එක බාර ගන්නවා අර CPU එකේ වැඩි. හරිද? ඊළඟට එනවා interrupt කියන කතාව. හරිද? මේකත් DMA එක එන්න කලින් වෙන්නේ ඔය මේ interrupt කියන කට්ටිය තමයි DMA එක එන්න කලින් එන කට්ටිය. හරිද? ඒ කියන්නේ මේකෙත් වෙන්නේ CPU එක දැන් CPU එකට අර input output එකක් දීලා බලන් ඉන්නව වෙනුවට CPU එකට වෙන වැඩක් කරලා පස්සේ සම්බන්ධ වෙනට තමයි මේකෙත් වෙන්නේ interrupt එකේදී වෙන්නේ පස්සේ සම්බන්ධ වෙන වැඩ. කියන්නේ අර කලින් කිව්වා වගේමයි අර සම්මන් කලින් කිව්වේ CPU එකට CPU එක සම්බන්ධ වෙනවා copy කරන්න. එතකොට වෙන්නේ CPU එකේ time එක waste වෙනවා. එතකොට DMA එකකුත් සම්බන්ධ වෙනවා දැන්. මේ DMA එක වගේ තමයි මෙතන මේ DMA එකට කලින් කියන්නේ DMA එක නැතු ඊට කලින් interrupts කියන interrupt handle එකක් කරා කොහොමද වැඩේ වෙන්නේ කියලා. බලන්න මේක තියෙනවා වෙන device හිතන්න දැන් device එකක් එයාගේ වැඩේ කරලා ඉවරයි. හරිද? දැන් මොකද වෙන්නේ CPU එකක් හිතන්න CPU එක තමන්ට මොකක් හරි input output එකක් ඕන නම් එයා ඒ අදාළ input output එක වැඩේ කරන්න කියලා ඉවරලා එයා වෙන වැඩක් කරනවා. හරිද? වෙන වැඩක් කරලා දැන් CPU එක දැනගන්න එපයි මොකද්ද දැනට interrupt එකක් ඇවිල්ලා තියෙනවා interrupt එකෙන් අතරමැද බාධාවක් වගේ දෙයක්. හරිද? ඉතින් මොකද වෙන්නේ? දැන් හිතන්න දැන් මොකක් හරි දැන් අර කලින් එක වගේ හිතන්නකෝ device drive එක යාගේ වැඩේ කරලා device disk controller එක යාගේ වැඩේ copy කරන වැඩේ ඉවරයි දැන්. හරිද? මේ copy කරන්න කියලා කලින් කියලා තියෙන්නේ CPU එකෙන්. හරිද? copy කරන්න කියලා CPU එක වෙන වැඩක් කරන්න පටන් ගෙන තියෙනවා. CPU එකෙන්
කියනවා කොපි කරන වැඩේ කරන්න. එහෙම කරලා ඉන්පුට් එකක් ඕනේ කියලා එයා කියලා තියෙනවා. ඊට පස්සේ CPU එක නැත්නම් වෙන වැඩක් කරගන්නවා. එයාගේ වෙන process එකක් run කරනවා. හිතන්න දැන් අර input output එකක් ඕන process එක තියෙනවනේ. අන්න දැන් මේ input output ඒ අදාළ process එකේ input output එකේ ඒ වැඩේ කියන්නේ මේ device එක වැඩේ කරලා ඉවරයි. එතකොට මොකද කරන්නේ? ඒ device එකට මේ interrupt handle කරන්න තියෙනවා interrupt controller එකක් කියලා. input output එකෙන් කියනවා මම වැඩේ කරලා ඉවරයි කියලා. ඒන මැසේජ් එක තමයි අපි කියන්නේ interrupt එකක් කියලා. අතරමැද බාධාවක් වගේ දෙයක්. හරිද? පාඩ එක තියෙනවා තමයි යන්න බලන්න මේ පාන්න එකෙත් නෑ පින්තූරයක් ඒක. හරිද? සාමාන්‍යයෙන් වෙන්නේ device එකක් තමන්ගේ වැඩේ කරලා ඉවරයි දැන්. මොකක් හරි copy කරන වැඩක් හරි මොකක් හරි වැඩක් කරලා ඉවරයි. එතකොට මොකද කරන්නේ? ඒ device එක signal එකක් යනවා. ඒ signal එක තමයි interrupt එක. බාධාවක් වගේ එකක්. device එක process එක නේ බා. process එකනේ දැන් මේ device එක හරහා වැඩක් කරගන්නේ. device එක දැන් ගන්න device එක මොකක් හරි process එකක් ඉල්ලලා තියෙනවා කියලා. process එක මොකක් හරි input output එකක් ඉල්ලලා තියෙනවා කලින්. හැබැයි ඒක ඒ වෙලාවේ process කරනකම් බලන් හිටියොත් එහෙම CPU එකට තමන්ගේ වැඩේ වෙන වැඩක් කරගන්න බෑනේ. ඒක වෙන්නේ CPU timer waste වෙන එක. එහෙම කරන්නේ නැතුව CPU එක මේ වැඩේ කරන්න කියලා එයා වෙන වැඩක් කරගන්නවා. හරිද? එහෙම කරලා අදාළ device එක තමන්ගේ වැඩේ ඉවර කරනවා. දැන් device එක වැඩේ ඉවර කරලා interrupt එකක් කියවනවා. ඒ එන interrupt එක handle කරන්න තියෙනවා control එකක්. interrupt controller කියලා. ඒ එන අදාළ request එක detect කරගන්නේ interrupt control එකෙන්. කියන්නේ CPU එකයි device මේ device disk control එක අතරමැදිව තව ගත්තා interrupt control එක. හරිද? ඒ interrupt control එකෙන් අර එන request එක බලනවා. කියන්නේ කාගෙන්ද? device එකේ එන request එක තමයි ඒ interrupt එක අඳුර ගන්නවා. interrupt controller detects the request. එන request එක interrupt එක අඳුර ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? interrupts the CPU with the identification of device. ඒ device එකට අදාළ identifiers තියෙනවා. මේ interrupt එක ආවේ hard එකෙන්ද? එහෙම නැත්නම් USB keyboard එක, එහෙම නැත්නම් keyboard එකකින්ද, එහෙම නැත්නම් mouse එකකින්ද? මේ හැම එකකම තියෙන interrupt එකක්. කියන්නේ අපි මේ keyboard එකේ key එක press කරත් ඒක interrupt එකක්. ඊළඟට mouse එක click කරත් ඒකත් interrupt එකක්. මට ඔය හැම එකම තියෙන interrupts. කියන්නේ අත තමන් කියන්නේ දැනට process එක කරන වැඩේ නවත්තලා වෙන වැඩකට අවධානය යොමු කරන වැඩක් තමයි සිද්ධ වෙන්නේ. mouse එක click කරත් keyboard එකේ key එක press කරත් ඔන්න හැම දෙයකම තියෙන interrupt එකක්. හරිද? එතකොට ඒ අදාළ මේ device එක එහෙම click කරන mouse එක මේ keyboard එකේ key එක press කරා කියලා අන්නේ key එක press කරේ mouse මේ keyboard එකෙන් කියලා අඳුර ගන්න ඕනේ. හරිද? එතකොට interrupt control එකෙන් කරන්නේ ඒ අදාළ interrupt එක අඳුර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? CPU එකට interrupt එකක් යවනවා. interrupts CPU. CPU එකට බාධාවක් කරනවා. මොකක් එක්කද? අර device device එකේ ID එකත් එක්ක. කියන්නේ මෙන්න මේ interrupt එක ආවේ keyboard එකේ. මේක ආවේ disk එකෙන්, hard disk එකෙන්. නැත්තම් මේක ආවේ mouse එකෙන් හරි, එහෙම නැත්තම් printer එකෙන් හරි මෙන්න මේ මොකෙන්ද ආවේ කියලා ID එකක් යවනවා. එතකොට මොකද කරන්නේ? CPU එක තමන් කරපු හිටපු වැඩේ නවත්තලා ඉවරලා අර ආපු interrupt එකට තමන්ගේ අවධානය යොමු කරනවා. හරිද? එතකොට හිතන්න මෙන්න මේ එන interrupt එකේ මේ number එක තියෙනවනේ. මේ number එක the number on the address bus index to the interrupt vector. interrupt vector කියන්නේ array එකක් වගේ එකක්. ඒ array එකේ තියන් ඉන්නේ අර කියන්නේ ඒ array එකේ index වෙන්නේ. අර අපි දන්නවා disk දෙක තුනක් අපි දන්නේ array එකේ index කියලා. ඒ interrupt vector කියන්නේ array එකක් හිතන්නකෝ. ඒ interrupt vector එකේ ඒ අදාළ index values එක වෙන්නේ අර අපි කලින් කියු number එක. ඒ කියන්නේ ඒ අදාළ device එකත් එක්ක මොකක් number එකක් දෙනවා. හරිද? ඒ number එක තමයි අර interrupt vector එකට index එක වෙන්නේ. index එක වෙන්නේ මොකක් හරි අගයක් වෙන්නේ. හරිද? interrupt vector කියන්නේ array එකක්. දැන් CPU එකට එනවනේ මොකක් හරි request එකක්. ආපුවම CPU එක බලන්න බෑ මොකෙන්ද මේ request එක ආවේ කියලා. එතකොට ඒ අදාළ values ටික තියන් ඉන්නේ මේ ඒ අදාළ device එකේ අදාළ ID එක තියන් ඉන්නේ මේ interrupt vector එක ඇතුලේ. The number on the address bus
index to the interrupt vector. So address bus එකේ කතාව මතුවෙන්නේ මේ උඩ බලන්න අපි කියනවා interrupt CPU with an identification of this device. device එකේ ID එකක් එක්ක තමයි interrupt එක යවන්නේ CPU එකට. ඒතර ඒ එන ID ටික තියෙනවනේ. ඒ ටික තියාගෙන ඉන්නේ අර interrupt vector එක ඇතුලේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අලුත් program count එකක් පටන් ගන්නවා. අලුත් program count එකෙන් ඊට fetch කරන්නේ අර අපි උඩ කියපු interrupt vector එකේ index එකට. උඩ තියෙනවනේ the number on the address bus index to the interrupt vector. හරිද? ඊළඟට දැන් තමන් දැනට කරපු program count එක තියෙනවනේ. ඒක නෙමෙයි අලුත් program count එකක් පටන් ගන්නවා. ඒ අලුත් program count එකට link වෙන්නේ මේ අර interrupt vector එකේ තියෙන index එක. ඒ link වෙන්නේ interrupt vector එකේ තියෙන index එක. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් CPU එක දැන් තමන් කර හිටපු වැඩි නවත්තනවනේ. එතකොට මොකද වෙන්නේ? තමන් මෙච්චරලා කර හිටපු වැඩි නවත්තනකොට ඒ අදාළ details ටික යා save කරන්න කොහෙද හරි කියන්නේ. දැන් කරන process එකේ details ටික කොහෙ store කරනවා. ඒ තමයි කියන්නේ. when CPU stop what it is doing, the present state should be saved. අපි අර කලින් කිව්ව program control block අනම්මනම කතාවක් process control block කියලා. අන්න ඕවා මතුවෙන්නේ. ඔය පරණ කතාව ආයෙ එන්නේ ඔතෙන්ට. process control block එකක් සම්බන්ධ වෙන ඔතෙන්ට. ඒකට ඒ වගේ ඒ කියන්නේ මේ process එක නැවැත්තුවේ කොහෙද? ඒ අදාළ program count එක මොකක්ද? ඒ ටික ඔක්කොම ඒ අදාළ state එකත් එක්ක save කරගන්න ඕන. ඒක PCB එක ටිකක් කොහෙද මෙතන කියලා නේද මම වචනේ කියන්නේ. මෙතන කියලා තියෙන්නේ necessary to save in known place. දන්න තැනක save කරන්න ඕන කියලා තමයි කියන්නේ එතන. ඔව් ඒ කියන්නේ PCB එකේ සාමාන්‍ය මොකද process එක suspend කරොත් නේ සාමාන්‍ය නවතින්නේ කිය අදාළ මේ විස්තර එහෙම මතක තියාගන්න මෙතන අපි මේ ඉස්සර කියන දෙත් මතක තියාගන්න necessary to save in known place. දන්න තරක නිකන් save කරගන්න ඕන කියලා කියන්නේ. අයිතයි දන්නකො මේ දේතවල් තියෙන්නේ kernel stack වගේ කතාවකුත් තියෙනවද? කියන්නේ process ඒක මම අපේ කැට පත් කන්ෆියුස් වෙනවනේ. දැන් දැනගන්න තමන් මොකක් වැඩක් කරන් හිටපුවාම ඒ අදාළ වැඩේ නවත්තලා යනකොට ඒ දැනට තියෙන ස්ටේට් එක සේව් කරන්න ඕන කොහේ හරි. දන්න දැන කොහේ සේව් කරන්න. ඒ තමයි මෙතන කියලා තියෙන්නේ. කියන්නේ ඉන්ටරප්ට් එකක් ආපුවම ඒ ආපු එකට CPU එක තමන්ගේ අවධානය දෙනවා. එතකොට මොකද කරන්නේ? එයා දැනට කර හිටපු වැඩේ නවත්තලා ඉවරලා තමයි අරකට අවධානය දෙන්නේ. එතකොට දැනට කරපු process එක කොහේ හරි සේව් වෙන්න ඕනේ. දන්න දැනක් කොහේ හරි සේව් වෙන්න ඕනේ කියලා මම සර් කියලා තියෙනවා. ඊළඟට මේ pipelining සහ superscale architecture pose additional problems. ඒ කියලා කියන්නේ මේ අපි interrupt එක කරන යන්නේ මේ pipelining කියලා තියෙන්නේ සමහර මතක ඇති ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් process එක තියෙනවා fetch execute සහ fetch decode and execute කියලා. කියන්නේ කතාවර මතකයි පළවෙනි වගේ මේ සාමාන්‍ය කතා කරන්නේ fetch එකයි decode එකයි execute එකයි කියලා. එතකොට මේ pipelining වලදී වෙන්නේ අපිට මේ කතා කරන pipelining සහ superscale architecture pose additional problems කියලා. ඒ කියන්නේ දැන් interrupt එකක් ආපුවම මේ pipelining architecture වලයි superscale architecture එකයි පාවිච්චි තැන් වලදී වැඩිපුර ප්‍රශ්න ඇති වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ pipelining architecture කියලා තියෙන්නේ ඉස්සරහම fetch වෙනවා. ඊළඟට ඒ කියන්නේ මේ ඊළඟට decode කරනවා. ඊට පස්සේ execute වෙනවා. මොකද මේකත් memory එකෙන් ගන්නවා. ඒක decode කරනවා. ඒක execute කරනවා. හරිද? එතකොට මේ multi programming වෙනවා නම් එක් සමහරට එක process එකක් fetch වෙද්දි තව process එකක් decode වෙන්න පුළුවන්. තව process එකක් decode වෙද්දි තව process එකක් execute වෙන්න පුළුවන්. ඔන්න ඔය ආදිර තුනේ process තුනක් තියෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අවස්ථාවකදී මේ interrupt කියන දේ ආවම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ interrupt එකක් ආවම මේ ස්ටේජ් තුනේම තියෙන්න පුළුවන් මොකක් හරි ප්‍රෝග්‍රෑම්. මේ ප්‍රෝග්‍රෑම් එකක් මේ අදිය තුනේදීම තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී ප්‍රශ්න වෙන්න පුළුවන්. කියන්නේ සමහර දේවල් සමහර process තියෙනවා complete වෙච්ච නැති ඒවා. සමහර ඒවා තියෙනවා decode වෙන ඒවා. සමහර ඒවා execute වෙන ගමන් තියෙනවා. සමහර ඒවා fetch කරන අවස්ථාවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ මෙන්න මේ ඒ වගේ අවස්ථාවකදී කියන්නේ මේ අවස්ථා තුනේදී process තුනක් තියෙනවනම් ඒ වගේ අවස්ථාවකදී
ඉන්ටරප්ට් එකක් ආවොත් එහෙම අන්න ඒ ආකිටෙක්චර් එකේ ප්‍රශ්නයක් එතනවලු තමයි කියන්නේ. හරිද? ඊළඟට සුපර් ස්කේල් ආකිටෙක්චර්. සුපර් ස්කේල් මෙතන මේ අපි මෙතන බලන්න පයිප්ලයිනින් and සුපර් ස්කේල් ආකිටෙක්චර් pose additional problems. ඊ යටම කියලා දෙනවා partially executed instructions කියලා. ඒ කියන්නේ පයිප්ලයිනින් ගැන. මේ ඔය යටම කියලා දෙනවා partially executed instructions කියලා. හරිද? ඒකෙම ඒ කියලා තියෙන පයිප්ලයිනින් ගැන. අර මං කිව්වේ සමහර ඒවා තියෙන්න පුළුවන් decode එක, සමහර ඒවා fetch එක, සමහර ඒවා execute එක. කියන්නේ තැන් තැන් වල තියෙන්න පුළුවන්. partially execute instruction කියන්නේ ඒකයි. කියන්නේ කෑලි කෑලි වගේ වෙච්ච ඒවා තියෙනවා. ඊළඟට super scale architecture කියලා කියන්නේ ඔය කියන්නේ ඔය fetch execute decode කියන ඒවා parallel වෙනවා. ඒ කියන්නේ එක process එකක් fetch වෙද්දි තව process එකක් fetch වෙන්න පුළුවන්. එක process එකක් decode වෙද්දි තව process එකක් decode වෙන්න පුළුවන්. තව එක process එකක් execute තව process එකක් execute වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ parallel යන architecture තමයි super scale architecture කියලා කියන්නේ. අන්න එහෙම එකක් තමයි super scale සහ pipeline කියන්නේ. So super scale එකේදී ප්‍රශ්නයක් එනවා මේ decompose instruction කියලා. දැන් pipelining කියන එක එන්නේ මොකේද? partially executed instructions. ඒ කියන්නේ කෑලි කෑලි වගේ. දැන් partially executed instruction කියලා කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ pipelining වලදී. decompose instruction කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ super scale architecture එකේදී. හරිද? ඒ කියන්නේ මේකෙදි කියන්නේ instruction may be decomposed into micro operations and micro operations may execute out of order. මේ decompose instruction කියලා ඒ වචනේ එහෙම පිටිමත දාලා ප්‍රශ්නයක් නැහැ හින්දා. ඒ කියන්නේ pipelining වලදී එන ප්‍රශ්න තමයි partially executed instruction කියන එක. එහෙනම් super scale එකේදී එන ප්‍රශ්න තමයි decompose instruction කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මේ instruction ටික මේ පුංචි මයික්‍රෝ ඔපරේෂන් වලට මේ ඒක වයි decompose කියන වචනේ තේරුම යෝජනය. අන්න කොටස් වල කඩනවා වගේ වැඩක් නේද වෙලා තියෙන්නේ. කියන්නේ පුංචි මයික්‍රෝ ඔපරේෂන්ස් වලට හරිද? එහෙනම් දැන් මේ ඒකට ඔයාලට වෙන මොකුත් මතක තියාගන්න බෑ නේද? මේක මතක තියාගන්න පයිප්ලයිනින් වලදී partially executed instruction කියන දේ වෙනවා. එතකොට super scale එකේදී වෙන්නේ decompose instruction කියන ප්‍රශ්නේ ඇති වෙනවා. හරිද? එතකොට මේ දෙක මතක තියාගත්තා හොඳටම ඇති වෙයි මම කියන්නේ මොකද? වෙන දෙයක් එතන ලොකුවට මේ ඩිස්ක්‍රයිබ් කරන්න ගියත් එතන ඒ කැලේ තමයි තියෙන්නේ. මට මතක තියාගන්න ඉන්නේ ඒකේ තමයි මොකද මේ නැත්තම් මේ කන්ටෙන්ට් එක සෑහෙන ලොකු වෙනවා. හරිද? එතකොට මේ interrupts කියන දේවල් එක මෙන්න මේ පයිප්ලයිනින් වලදී super scale architecture එකේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මේ පයිප්ලයිනින් වලදී නම් මේ partially executed instruction කියන්නේ භාගයට කැලි කැලි වෙච්ච instruction කියලා. එහෙම නැත්නම් super scale එකකට නම් decompose instruction කියලා. ඒ කියන්නේ කැලි වල කඩන සම්පූර්ණ instructions micro operation වලට කඩලා වෙන ප්‍රශ්න එක. ඔය කියන්නේ decompose instruction කියලා. ඒක ඒ විදිහට මතක තියාගන්න. දැන් මේ වෙලාව කියන්නේ මේ ලෙක්චර් වලට ගොඩක් දේවල් එහෙම කරන්න වෙනවා. හරිද? ඊළඟට input output software ගැන කතා කරමු. ඊළඟට මේ input output software. හරිද? මම කියවන්නේ දැන් අර මේ uniform naming හින්දා තවත් එහෙම තවත් ඒ ගැන මෙතන විස්තර තියෙනවා. හරිද? device independent input output software එකේ මේ main goal එක වෙන්නේ device independent කියලා දෙනවා. මේ අදහස් කරන්නේ ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනෙලු programs ලියන්න ඕන input output device එක access කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ දැන් අපිට USB කියන port එක බලන්නකො. අපිට පුළුවන් keyboard සම්බන්ධ කරන්නත් පුළුවන්, external hard device සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම එතකොට ගත්තොත් එහෙම printers තියෙනවා ඒවා සම්බන්ධ කරන්නත් පුළුවන්. අන්න මේ කියන්නේ specifically මේ device එක මේවා කරන්න නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ මේ program මේ අදාළ මේ programs access කරන්න. අන්න මේ input output software වලින් දෙන main goal එක device independence. ඒ කියන්නේ මෙන්න මේ කතාව. ඒ කියන්නේ we should be able to write programs that can access any input output device without having to specify the device in advance. ඒ අදාළ device එකට specifically ඒක කරනවට වඩා මේ හැමෝටම common විදියට කියන්නේ ඕන program එකක් run කරන්න පුළුවන් විදියට අපිට program type කරන්න පුළුවන් නම්
අන්න ඒක තමයි මේ input output software වල තියෙන main goal එක වෙන්නේ. අපි කියන්නේ device independent කියලා. හරිද? ඒක device එකක් මත හදාපවතින්නේ නැහැ. කීපයකට අපිට පුළුවන් write කරන්න. මම එකයි කිව්ව උදාහරණයක් විදිහට මේ USB කියන port එක. USB කියන මේක. so මේක කියනවා මේ උදාහරණය කියලා තියෙනවා. example එකක් විදිහට a program that reads the file as input should be able to read file on hard disk. මොකද අපි මේ program එකක් තියෙනවා මේ file එක read කරනවා. ඒතර යාට පුළුවන් වෙන්න ඕනෙලු hard disk එකේ තියෙන file එකක් read කරන්න, DVD එකේ තියෙන file read එකක් කරන්න, ඊට USB stick එකේ තියෙන මේ file එකක් read කරන්න පුළුවන් වෙන්න ඕනෙලු without having to be modified for each different devices. ඒ කියන්නේ ඒ අදාළ device වලට වෙන වෙනම modify කරන්න නැතුව අපිට පුළුවන් වෙනුනේ ඒ ෆයිල් එක රීඩ් කරන්න. ඒක තමයි මේ device independent කියලා මේ කියලා කියන්නේ. හරිද? ඒක uniform naming කියන එක. uniform naming input output software එකක අපි කතා කරන්නේ uniform naming කියන එක. මේ අපි ඉස්සර කතා කරන ගොඩක් ඒවා තියෙන්නේ input output software යටතේ. uniform naming, error handling, synchronous කියන කතාව. එතන uniform naming කියලා කියන්නේ මොකක් හරි device එකක් හරි file එකක් හරි නම කියන්නේ මේ මොකක් හරි string එකක් හරි නැත්නම් integer එකක් හරි වෙන්න ඕනේ කියලා කියන්නේ. The name of a file or a device should simply be a string or an integer. කියන්නේ device එක නමක් හරි නැත්නම් එහෙම නැත්නම් file එකක් හරි නිකන් string එකක් වෙන්න ඕනේ නැත්නම් integer එකක් වෙන්න ඕනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ device එක මත රඳාපවතින නැතිව නිකන් string එකක නමක් හරි මේක නමක් හරි මේ integer එකක් හරි වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. The name of file or a device should be simply be a string or an integer and not depend on the device in any way. ඒක තමයි කියන්නේ. Name of a file or device should simply be string or integer. Simply කියමු නිකම්ම string එකක් හරි නැත්නම් integer එකක් හරි වෙන්න ඕන තමයි කියන්නේ. හරිද? ඊළඟට කියනවා error handling කියන එක. error handling කියලා කියන්නේ errors ඒ මොකක් හරි එකක් ආවොත් එහෙම ඒ errors මේ යටම level එකේදී විසඳන්න ඕනේ කියන තමයි මෙතන කියන්නේ. hardware level එකේදී විසඳන්න පුළුවන් කියන කතාව තමයි කියන්නේ. should be handled as close to the hardware as possible කියන්නේ. මොකක්ද error එකක් hardware level එකේදීම විසඳ ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෙතනදී කියන්නේ මේ error handling කියලා. ඒ දේ කරන්නේ මේ input output software දෙක තමයි කියන්නේ මේ. මේක if the controller discover a read error මොකක් read error එකක් discover කරතොත් control එක it should try to correct the error itself. කියන්නේ control එක කරා ඒ වැඩේ කරන්න control එක කියන්නේ යටම level එකනේ. ඒ control level එකේදී ඒක වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනලු. එහෙම නැත්තම් ඒකෙන් දෙනවා device driver level එකට. ඒ කියන්නේ ඊළඟ level එකට. device driver කියන්නේ software level එකක් වගේ කියන්නේ. OS level එකේ නේදකොට. එහෙම නැතු යටම level එක. කියන්නේ device මේ control එකේ level එකේදී ඒ අදාළ වැඩේ කරගන්නවා. ඒකයි කියන්නේ error handling කියලා. hardware එක level එකට close වෙන විදිහට error එක handle කරන්න ඕනේ කියලා තමයි error handling වලදී කියන්නේ. Error should be handled as close to the hardware as possible. If the controller discovers a read error, it should try to correct the error itself. It can. ඒ control level එකේදී කරන්න ඕනේ. එහෙම බැරි වුණොත් යන්න වෙනවා device drive එකේ level එක. device drive එක කියලා කියන්නේ operating system එකේ තියෙන code එකක් ඒක. අපි දන්නේ ඔය තියෙන්නේ අපිට දැන් අපි කියනවනේ මේ මොකද්ද වීඩියෝ එකට ගන්න මේ graphics නෑ අරමුණ නෑ කියලා කියන්නේ drivers නෑ. කියන්නේ ඒ level එක වැඩ කරන්න ඒ අදාළ OS එකේ device drive එක තියෙනවා. හරිද? ඒ device drive එකට එන්නේ නැතුව අපිට පුළුවන් වෙනවා device අර disk මේ control level එකේදී hardware level එකට ආසන්නයේදී අදාළ ගැටමේ error එක විසඳ ගන්න. ඊළඟට synchronous asynchronous transfers. Mega synchronous transfers are blocking. Asynchronous transfers are interrupt driven. ඒ කියන්නේ asynchronous transfers කියලා කියන්නේ CPU එක දැන් input output ගැන කතා කරන්නේ මේ CPU එක මොකක් හරි transfer එකක් start කරලා එයා වැඩක් කරගන්න යනවා. මොකක් හරි interrupt එකක් එනකම් එයා වැඩක් කරගන්න යනවා. ඒක තමයි asynchronous transfer කියලා කියන්නේ. ඒක කියන්නේ asynchronous transfers are interrupt driven.
ඒ කියන්නේ CPU එක ස්ටාර්ට් කරන මොකක් හරි ට්‍රාන්ස් එකක් ඊට පස්සේ එයා ගිහලා එයා වැඩක් කරගන්නවා. ඊට ඒ එහෙම කරන්නේ ඉන්ටරප්ට් එකක් එනකම්. ඉන්ටරප්ට් එනකම් CPU එක මොකක් හරි ට්‍රාන්ස් එකක් ඉන්පුට් අවුට්පුට් එක මොකක් හරි ඩේටා එකක් ට්‍රාන්ස්ෆර් කරන්න දාලා ඉවරලා එයා එයාගේ වැඩක් කරගන්නවා. ඊට පස්සේ ඉන්ටරප්ට් එකක් ආවම ඒ ඉන්ටරප්ට් එකට එයාගේ අවධානය දෙනවා. ඕක තමයි කියන්නේ asynchronous transfer සහ interrupt driven කියලා. synchronous transfers කියලා කියන්නේ ඒකෙදි වෙන්නේ අරගේ අනිත් පැත්ත. ඒ කියන්නේ මුලින් අපි කිව්වේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බ්ලොක් වෙනකන් කියන්නේ එයා රීඩ් කරන يعني මොකක් හරි ඩේටා ටිකක් අර කියන බෆර් එක තියෙනවා. ඒ බෆර් එකට බෆර් එකේ නැති තාක්කල් ඒක සස්පෙන්ඩ් වෙනවා. බෆර් එකට ආවම පස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්. ඒක සින්ක්‍රොනස් ට්‍රාන්ස්ෆර් එකේදී වෙන්නේ. හරිද? මේකේ කතාව වань user programs are much easier to write if the input and output operations are blocking. ඒතකොට සින්ක්‍රොනස් ට්‍රාන්ස්ෆර් එක පාවිච්චි කරන blocking කියන concept එක. මේකෙදි වෙන්නේ අර block වෙන කතාව. ඒ කියන්නේ මොකක් හරි input එකක් හරි output එකක් හරි ආපුවම ඒක එහෙම නැත්තම් ඒ data අදාළ data ටික available නැත්නම් input මොකක් හරි disk drive එකකින් අපිට data ටිකක් ඕන එක CPU එකට disk drive එකකින් මොකක් හරි data ටිකක් CPU එකට ගන්න available වෙනකම් එයා කරන්නේ CPU එක block වෙන එක. ඒක තමයි මෙතෙන්දී වෙන්නේ synchronous transfer එකේදී. අර උඩේකදී කරන්නේ CPU එක වෙනවට තමන්ගේ වෙන වැඩක් කරගෙන ඉවරලා මේ interrupt එකක් එන්නේ බලන එකනේ. මේකේ වෙන්නේ block වෙන එක. ඒ කියන්නේ synchronous transfer blocking කියලා. හරිද? synchronous එකේදී වෙන්නේ block කරන එක. asynchronous එකේදී කරන්නේ process එක තමන්ගේ කියන්නේ CPU එක තමන්ගේ වැඩක් කරගන්නවා interrupt එකක් ආවම බලසාකරලා බලනවා. අරකෙදි වෙන්නේ data ටික available කියන්නේ input එකක් available වෙනකම් එයා block කරන් ඉන්නවා. suspend වෙනවා. අදාළ ක්‍රියාවලිය suspend වෙනවා block මේ input එක available වෙනකම්. අන්න එහෙම එකක් තමයි synchronous එකේදී වෙන්නේ. ඒකයි blocking කියලා තියෙන්නේ. දාලා වැඩේ block වෙනවා. අපි කියවනේ මුලින් අර input එක මොකක්ද මේ අපිට block වෙන්න පුළුවන් මේ process එකක් input එකක් හරි output input එකක් IO device එකක් available වෙනකම් block වෙන්න පුළුවන් කියලා කතාවක් අපි කියවනේ මුලදීම. අන්න ඒක කතාව තමයි තියෙන්නේ වෙන්නේ මේ synchronous transfer එකේදී. ඊළඟට input output software එක ඊළඟට buffering data. buffering data කියලා මම මුලින් කිව්ව එක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ දැන් අපි කියවනේ දැන් අර පුංචි බකට් එකක් වගේක් තියෙනවා කියලා. නේ? අන්න ඒක තමයි මේ බෆර් එක කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න අර ඔයාලා මතකද නෙට්වර්කින් වලදී අපි ඉගෙන ගත්තා මේ A සහ B අතර data transfer වෙනවා දෙන්නගේම සමාන කියන්නේ ඒ දෙන්නගේ මේ data transfer වෙන මේ වේගය සමාන කරගන්න කියන්නේ. දැන් මම MB 100ක් යවනවා නම් MB 100ක් නෙට්වර්ක් එකට යනවා නම් තව B කියන යූසර්ට පුළුවන් වෙනෝනේ ඒ ප්‍රමාණය ගන්න. ඒ කියන්නේ එයාගේ තියෙන ප්‍රමාණය එයාට හැකියාවක් තියෙන්න ඕනේ ඒ MB 100 ගන්න ප්‍රමාණයක්. ඒ MB 100ම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒකට තමයි ඔය බෆර් කියන කතාව වෙන්නේ. ඒ කියන්නේ මුංචි බකට් එකක්. හරිද? මගේ බකට් එකයි අරයාගේ බකට් එකයි තියෙනවා. හරිද? මේ බකට් එක පිරුණාම තමයි ඩේටා ටික යවන්නේ. බකට් එකේ ප්‍රමාණයට තමයි ඩේටා යවන්නේ. මේ බෆරින් ඩේටා කියලා කියන්නේ එහෙමයි බකට් එකක් තියෙනවා. මේ බකට් එකට ඩේටා ටික එකතු වෙනවා. හරිද? එතකොට වෙන්නේ අර අපි කියන රේට් එකේ ප්‍රශ්නෙත් දැන් යූසර්ට මේ කවුද අපි හිතමුකෝ දැන් ඩිස්ක් ඩ්‍රයිව් එක තියෙනවා. ඩිස්ක් කන්ට්‍රෝලර් එක තියෙනවා. එතන මේ බෆර් එක නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? CPU එකට එක බයිට් එක ගානේ ගන්න වෙනවා. එක බයිට් එක හරි එක වර්ඩ් එක හරි ගානේ ගන්න වෙනවා. මොකෙන්ද ඩිස්ක් එකෙන්. හાર્ඩ් ඩිස්ක් එකෙන් එක ගන්න වෙනවා. ඒක එහෙම ඕනේ නැහනේ. ඊට දැන් මෙතෙන්දි වෙන්නේ මොකද? බෆර් එකක් තියෙනවා. බෆර් එකට ඩේටා ටික දා ගන්නවා. පුංචි බකට් එකක් තියෙනවා. බකට් එකට ඩේටා ටික දා ගන්නවා. මේ අපිට දැන් හිතන්නකෝ බකට් එකක් නැතුනම් මේ ගෙදර වතුර ටැංකියෙන් වතුර බින්දු දාලා ගිහලා දාන්න ඕනේ මල් පැලයකට. එහෙම කරන්න ඕනේ නැහැ. ඒ වගේ වැඩ තමයි කියන්නේ ඔක්කොම ටික බකට් එකට එකතු කරලා වතුර ටික එකතු කරලා අඟිලා දානවා. ආන් ඒ වගේ වැඩ තමයි මෙතන කරන්නේ. ඒ බකට් එකට එක ඩේටා දාගෙන ගිහලා වැඩේ කරනවා. අන්න මේ බෆරින් ඩේටා කියලා කියන්නේ ඒක. ගොඩෝගා IO software වල දිනවද කියලා. ඔව්. කියන්නේ බෆරින් ඩේටා කියන මේ වැඩේ input output software හරහා කරනවා කියලා තමයි කියන්නේ. හරිද? ඊළඟට sharing devices.
sharing devices කියලා කියන්නේ සාමාන්‍යයෙන් shareable devices තියෙනවා dedicated devices කියලා જાතියක් තියෙනවා. shareable devices කියලා කියන්නේ අපි සාමාන්‍ය අපි ගත්තොත් එහෙම hard disk එකක් වගේ එකක් අපි users කීප දෙනෙක් එක වෙලාවෙ මේවා ගන්න පුළුවන්. හැබැයි හිතන්න printer එකක් වගේ එකක් එහෙම ගන්න පුළුවන් බෑ. අපි ඒ disk hard disk එක වගේ ඒ වගේ දේවල් අපි කරන්නේ නැත්නම් memory එක වගේ දේවල් අපි කියන්නේ shareable devices කියලා. එහෙනම් printers වනම් ඒ වගේ දේවල් අපි කියන්නේ dedicated devices කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් එතකොට hard disk එක වගේ එක වෙලාවෙ users කීප දෙනෙක් access කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි හිතන්න printer එකක් ගත්තොත් ඒක එහෙම කරන්න බෑ. මේ ඒ වගේ එක එහෙම කරන්න බෑ කීප දෙනෙක් ඇවිල්ලා මේක share කරගෙන වැඩේ කරගන්න බෑ. අන්න ඒවට කියන අපි dedicated devices කියලා. ඒතර මේ සාමාන්‍යයෙන් මේ dedicated devices එක තමයි අපි deadlock එකක් ඇති වෙන්නේ. ඒතර මේ sharing devices උයි කියන්නේ sharing devices උයි shareable devices උයි dedicated devices මේ දෙකම අපි මේ handle කරන්න ඕනේ. ඒක තමයි මේ sharing devices වලදී කියන්නේ. protecting dedicated devices. කියන්නේ dedicated devices වල අපිට එන්න පුළුවන් deadlocks. එතකොට system එකක් operating system එකක් ගත්තොත් එයාට සිද්ධ වෙනවා shared devices උයි ඊළඟ dedicated devices උයි මේ දෙකෙන්ම ඇති වෙන ප්‍රශ්න වළක්වා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒතකොට මේ වැඩේ කරන්න පුළුවන් input output software වලට කියන්නේ. මේ දෙකම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව එන්න handle කරන එක. හරි ඊළඟට අර මම කලින් කිව්වා තමයි මේ දැන් ආයෙ මෙතන කියන්නේ. input output perform in three ways. ආකාර තුනකින් කරන්න පුළුවන්. එකක් තමයි program IO, interrupt driven IO සහ using DMA. හරිද? ඒ කියන්නේ අපිට input output එක perform කරන්න පුළුවන් program input output කියන එක. ඒ කියන්නේ අර මං කිව්වේ CPU එක ඔක්කොම වැඩේ කරනවා කියලා. කියන්නේ CPU එක බලාතොර මොකද වෙන්නේ? ඒ program input output එක හරහා වෙන්නේ busy waiting එක. බස් CPU එක බලන්නේ නැත්නම් CPU එකේ time එකත් waste වෙනවා. ඒ මොකක් හරි data එකක් copy වෙනකන් CPU එකට බලන් ඉන්න වෙනවා. නැත්නම් මොකක් හරි input output device එකකින් මොනවා data එකක් read වෙනවා නම් ඒ read වෙනකන් බලන් ඉන්න වෙනවා. ඒකට busy waiting කියන එකයි base CPU time එකේ මේ දෙකම program input output කියන එක හරනවා. කියන්නේ සාමාන්‍ය input output එක perform කරන ආකාරය තමයි program input output එකයි interrupt driven එකයි කියලා. දැන් මම කලින් කතා කරේ ඒ තුනම කලින් කතා කරා. program input කියන්නේ CPU එක තමයි මේ වැඩේ සම්මුඛ කරන්නේ. copy කරන වැඩේ ඔක්කොම කරන්නේ මේක. ඒතකොට හිතන්නකෝ CPU එක කියනවා disk එකෙන් මොකක් හරි ඒවා data ටිකක් copy කරගන්න කියලා. එතකොට මොකද වෙන්නේ? CPU එක disk එකට copy කරගන්න කියලා ඉවරලා copy වෙනකන් CPU එක බලන් ඉන්නවා. copy වුණාද කියලා check කර කර CPU එක බලන් ඉන්නවා. ඒක CPU එකේ time එකත් waste වෙනවා. busy waiting එක බලන් ඉන්නත්. හරිද? interrupt driven input output එකේදී කරන්නේ මම අර කිව්වා CPU එක අර සර් මේ මුලින් සර් දාලා තියෙන මේ මුලින්ම දාන්න ඕන තුන දාලා තියෙන පස්සේ ඒ ඔක්කොම කතා කරලා පස්සේ තුන මේ තුන දාන්න මුලින් හරිනවා. කියන්නේ input output එක perform කරන ආකාර තුනකින් program input output එක අපි නිකන් CPU එක තනි කර CPU එක handle කරන්නේ. interrupt driven input output ඒ කියන්නේ CPU එක තම වැඩේ කරන්න කියලා ඉවරලා කියනවා වැඩේ හරිනම් interrupt handle එකේ interrupt එකක් එනවා. හරිද? ඒක තමයි device එක තමන් වැඩේ කරා නම් එයා interrupt එකක් එවනවා. ඊළඟ using DMA මේකද කරන්නේ දැන් මේ DMA එක ඇතුළේ interrupt එකක් තියෙනවා. DMA එක කරන්නේ CPU එක දැන් අතර සාමාන්‍යයෙන් interrupt එකේදී හැම CPU cycle එකකට සැරයක්ම CPU බලන්න ඕනේ interrupt එකක් ඇවිල්ලාද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවානේ fetch execute fetch decode execute කියලා ආකා මේ අපි instruction තියෙනවානේ මේ fetch කියන්නේ CPU එක ප්‍රකරන මේ process එක cycle එක තියෙනවානේ. ඒතර හැම process cycle එකක් අවසානෙම CPU එක check කරන්න ඕනේ interrupt එක ඇවිල්ලාද කියලා. ඔය වැඩේ DMA එකේදී වෙන්නේ නැහැ. හරිද? ඔය වැඩේ DMA එකේදී වෙන්නේ නැහැ. ඇයි? DMA එක තමයි ඔය වැඩේ කරන්නේ එතකොට. CPU එක වෙනම වැඩක් කරගන්නවා. CPU එකට හැම වෙලේම ඇවිල්ලා interrupt එකක් තියෙනවද interrupt එකක් තියෙනවද කියලා check කරගෙන ඉන්න ඕනේ නැහැ. DMA එකට සම්පූර්ණ වැඩේ බාර දෙන්න. CPU programs DMA controller handles the input out. මම කලින් කිව්වා වගේ DMA එක තමයි වැඩේ බලන්නේ. ඊළඟට මේ සාමාන්‍ය මෙතන තියෙන්නේ
මෙන්න මේ ටික නම් ඉතින් මේකේ විස්තරයක් දැන් ඔය අපි කරන කෑල්ලේ තියෙන්නේ ස්ටෙප්ස් 10ක් වගේ. මේ කියන්නේ මේ සම්පූර්ණ ඉන්ටරප්ට් එකක් එක්ක කොහොමද ප්‍රොසෙස් එකක් ඊළඟ පිටුවේ 9 වෙනි පිටුවේ තියෙනවා මේ device driver starting input output blocks. The interrupt procedure on block C. Processing an interrupt involves several context switching. ඔන්න ඔය සම්පූර්ණ එක තියෙන ස්ටෙප්ස් 10ක්. ඒතර පොතේ තියෙන ස්ටෙප්ස් 10ක්. එතකොට ඒ ටික නිකන් මතක තියාගන්න තමයි තියෙන්නේ. කියන්නේ ඔතන තියෙන අපි කතා කරපු එකේ සම්පූර්ණ context switching ක්‍රියාවලිය තියෙන මෙතන. මේක ලොකුවට විස්තර කරලා නැහැ. පොතේ තියෙන ස්ටෙප් 10ක් විතර පෙන්නලා තියෙන එක. රෙෆරන්ස් එකේ පෙන්නලා තියෙන ස්ටෙප්ස් 10ක් විතර පෙන්නලා තියෙනවා. හරිද? මොකක්ද ඉස්සරම් වෙන්නේ? බලන්න. Processing and interrupt involves several context switching. Context switch කරනවා කියන්නේ ඒක process එකකින් තව process යනවා වගේ වැඩක් කියලා දන්නු. ඒක තමයි වෙන්නේ. process මාරුනට තමයි වෙන්නේ. හරි. දැන් මේ දැන් වෙන්නේ ඒ වගේ වැඩක්. මොකද වෙන්නේ? ඔන්න interrupt එකක් ආවා. එතකොට මොකද කරන්නේ? Save all unsaved registers. දැනට මොකක් හරි හිතන්නකෝ data register තියෙනවා නම් මම registers එක තියෙනවා කියලා. ඒ ඔක්කොම program status word කියලා කියන්නේ දැන් අපි දන්නවනේ ඒ registers මේ සියලු register save කරමු සියලු registers ටික save කරගන්නවා. ඊළඟට මොකද්ද මේ interrupt service procedure කියලා කියන්නේ? මම අර මම කිව්වා මේ interrupt vector table එකක් ගැන. අර index කරනවා කියලා. අන්න ඔය interrupt vector table එකෙන් ඊළඟට link වෙන්නේ interrupt service procedure කියන එකට. හරිද? ඒ කියන්නේ දැන් ඔය interrupt කියන කතාව ලොකු කතාවක් නේ. කියන්නේ interrupt vector table එකේ නවතින්නේ නැහැ. ඊට පස්සේ එනවා interrupt service procedure කියලා. ඒතර ඔය සම්පූර්ණ කතාව තමයි මෙතන steps 10කින් දාලා තියෙන්නේ. මොකද වෙන්නේ මෙතනදී? unsave කරපු unsave තියෙනවා ඔක්කොම මේ save කරන registers ටික. ඊට පස්සේ set up context for interrupt service procedure. මම නිකන් මතක තියාගන්න මේ ටික. හරිද? මොකද මේ ඊළඟට වෙන්නේ set up කරන context for interrupt service procedure. ඒ කියන්නේ අර interrupt vector table එක කරාම ඔය වැඩේ වෙන්නේ. ඊළඟ step එක තමයි මේ interrupt service procedure කියන්නේ. අන්න ඒ වැඩේ මේ ඒක set up කරනවා. ඒ කියන්නේ ඒක මාව වෙන්න අදාළ අවශ්‍ය වැඩි set up context for interrupt service procedure. ඒකට මාව වෙන්න අදාළ වැඩේ කරනවා. ඊළඟට මොකද කරන්නේ? set up stack for interrupt service procedure. stack එක කියලා කියන්නේ දැන් හිතන්න මේ වැඩ වෙන්න kernel එකේ kernel එක තියෙනවනේ. kernel එකේ මේ kernel level එකේ තමයි මේ interrupt සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. හරිද? interrupt සාමාන්‍යයෙන් වැඩ කරන්නේ kernel level එකේ. එතකොට stack kernel එකේ තියෙනවා මේ හැම process එකකට අදාළව kernel stack එකක්. ඔය threads and අනම්මන කතාවදී වල මතකයි සමහරට thread එකකට කියන්නේ මේ process එක user process එකේ තියෙනවා user process එකේ වෙනම stack එකක් තියෙනවා. kernel එකට ගියම වෙනම kernel stack එකක් තියෙනවා. අන්න ඒක තමයි තේරෙන්නේ කියන්නේ. ඒක මුත් අනම්මනම් බරට මතක තියාගන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්නේ unsave කරපු registers එක ඔක්කොම save කරගන්නවා. ඊට පස්සේ interrupt service procedure කියලා එකක් තියෙනවා. ඒකට අදාළ වැඩේ setup කරනවා. ඊට පස්සේ කරන්නේ ඒ interrupt service procedure එකටම stack එකක් හදලා දෙනවා. setup stack for interrupt service procedure. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය වැඩේ වෙන්නේ interrupt control එක අපි කිව්ව මැදින් තියෙන්නේ interrupt control එක කියලා. interrupt control එකෙන් අපි මුලින් කිව්වේ මතකද? interrupt control එකෙන් CPU එකට යවනවා interrupt එක. ඊට පස්සේ CPU එක බලන්නේ අර interrupt vector table එක දිහා බලලා ඒවා index කරන වැඩි ඒ අවස්ථාවට එනකොට තමයි කියන්නේ acknowledgement එකක් CPU එකේ interrupt control එකට acknowledgement එකක් වෙන්න කලින් තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට save කරන ඔක්කොම unsaved registers, set up context for interrupt service procedure, set up stack for interrupt service procedure. ඊට පස්සේ මොකද කරන්නේ? acknowledge the interrupt control. අර හතරවෙනි step එක මතක ඇති DMA එකේ තියෙනවා acknowledge කරනවා CPU. අන්න ඒක තමයි මේ තියෙන acknowledge the interrupt control. ඊට පස්සේ මොකද? acknowledge කරා. ඊට පස්සේ මොකද කරන්නේ? copy registers from saved location. අර මම මතකයි කොහේ හරි අපි කතා කරා කොහේ හරි දන්න තැනක save කරනවා කියලා. අන්න මේ එක තමයි කියන්නේ. copy කරගන්නවා registers from saved location. දැන් අපි කලින් save කරානේ තියෙන මේ registers ටික. මේ සම්පූර්ණ procedure කියන්නේ interrupt එකේ ඉඳන් තව එක interrupt එක handle කරලා තවත් process එකකට වැඩි හදන වැඩි ඒ ඔක්කොම ක්‍රියාවලිය වෙන්නේ. මේ සම්පූර්ණ interrupt එකක් වෙන විදිය තියෙනවා. හරිද? මොකද කරන්නේ? අර save කරපු registers ටික ආයෙ copy කරලා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ run the interrupt service procedure. ඊට පස්සේ ආයෙත් interrupt service procedure run කරනවා. දැන් මොකද කරන්නේ? ඊළඟ schedule to
run schedule to next process to run. දැන් අපි කිව්වනේ මේ දැනට තියෙන process එක unblock කරන කතාව දැන් සාමාන්‍ය interrupt එකක් ආවම මොකද වෙන්නේ? එයා දැනට කරන process එක නවත්තලා ඉවරලා අර interrupt එකක් ආව අදාළ process එකට මේ ඉඩ දෙනවා කියලා. අන්න ඒක වෙද්දි කොහොමද වෙන්නේ? මුලින්ම අර ඔක්කොම unsave කරනවා. මේ process අදාළ ඔක්කොම unsave කරනවා. ඊළඟට interrupt service procedure එකට වැඩේ බාර දෙනවා. setup කරනවා context එකයි stack එකයි. ඊට interrupt control එකට මේ acknowledge කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය කලින් කොහේ හරි මේ copy කරලා මේ save වෙච්ච ඒවා තියෙනවනේ. ඒවා නැවත copy කරලා ගන්නවා. ඒ අදාළ ස්ථානේ copy registers from saved location. කලින් save කරපු registers ටික ආයෙ copy කරලා ගන්නවා. ආයෙ මොකද කරන්නේ? ආයෙ interrupt service procedure run කරනවා. දැන් කලින් කරේ මොකද්ද අපි interrupt service procedure setup කරා විතරයි. setup interrupt service procedure setup context එක හදනවා setup stack interrupt service procedure කියන්නේ. හරිද? මේ එතකොට ඔය විදිහට දැන් ක්‍රියාවලිය ආවම පස්සේ දැන් කරන්න interrupt service procedure run කරනවා. දැන් ඔච්චර කරේ setup කරපු විතරයි. දැන් කරන්න run කරන එක. හරිද? මේ ටික නිකන් මතක තියාගන්න. හරිද? කටපාඩම් හරි කවන්නේ කරන්නේ. ඉතින් ආවොත් අහන්න මොකද? මෙතන තියෙන තනික step 10ක් තියෙන. හරිද? interrupt service procedure run කරනවා ඊට පස්සේ ඊළඟට කරන්නේ ඊළඟ process එකට schedule කරනවා. අනවත්ත දෙයක් ඊළඟ ඊළඟට schedule කරනවා. කියන්නේ දැන් අලුතෙන් ආපු එකට schedule කරනවා. ඒකට දාලා context එක හදනවා. දැන් කලින් save කරපු එක interrupt service procedure එකට මේ context හදුවගෙන කරන්නේ. දැන් ඒකේ අනිත් පැත්ත කරනවා. process එකට schedule කරනවා. මේ process එක schedule කරනවා. process එක අදාළ context එක schedule කරනවා. ආයෙ මොකද ගන්නෙ? load new process registers. මේ අර පරණ එක නෙමෙයි අලුත් process register එකක් load කරලා අලුත් process එක run කරනවා. එක process එකක් නවත්තා අනිත් process එක වෙන වැඩේ තමයි මේ කියන්නේ. එකක් block කරලා තව process එකක් run වෙන විදිහ තමයි මේ කියලා තියෙන්නේ. මුලින්ම අර නවත්තපු process එකේ ඔක්කොම ටික save කරලා ඉවරලා interrupt service procedure setup කරනවා. ඒකල යාට stack එකක් හදලා ඊට පස්සේ interrupt control එකට acknowledge කරනවා මේ ටික කරාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ මේ දැන් ඔය කලින් කොහේ හරි මේක නවතින්න නැති මේ process එක ආම copy කරගන්න මේ ඒ අදාළ registers කලින් නවත්තපු කලින් මේ විදිහට නවත්තපු එකක් ඇදිනේ කොහේ හරි අන්න ඒවා ආය ඒ අදාළ තැන් වලින් copy කරලා ගන්නවා මේ ආපස්සන වැඩේ දැන් මුල් හතරේ තියෙන්නේ මුල් හතර වෙන වැඩේම ආපස්සන වැඩේ තමයි තියෙන්නේ මේ ඊළඟ ටිකේ හත කියලා දෙන්නේ මුල තියෙන හතරේ තියෙනවානේ save unsave registers setup context for interrupt service procedure setup stack for ඕකෙම අනිත් පැත්ත වෙන වැඩක් වගේ තමයි තියෙන්නේ මේ copy registers from saved location run the interrupt service procedure schedule the next process to run schedule setup context for next process load the new process register start running the new process context කියන්නේ process දෙකක් මාරුන වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන උඩින් මේ processing and interrupt involve several context switching. දැන් මෙතනලා තියෙන්නේ context switching. process දෙක මාරු වෙච්ච වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඊළඟ device drivers can control the device කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි device driver කියලා කියන්නේ මොකද්ද? ඒක OS එකේ තියෙන මේ පුංචි කෝඩ් එකක්. අපි කියනනේ මේ OS එක ඉන්ස්ටෝල් කරනවා චුටි කෝඩ් එක. ඒක ඇත්තම මේ මොකේද? OS එකේ මේක පොඩි කැලලක් වගේ තමයි මේ device drivers කියලා කියන්නේ. ඉතින් අපිට දැන් Wi-Fi යන්න ඕන නම් නැත්නම් මොනවා යන්න ඕන ඒවා ඒ drivers තියෙන්න ඕනේ අදාළ. බැටරි ගත්තොත් මේ හැම එකකම drivers තියෙනවා. දැන් අපි කියන්නේ drivers දීලා නැත්නම් drivers දාන්න ඕනේ මොකක් කතා ටිකක් කියනවනේ. හරිද? ඔව්. layer එකක් තමයි device driver කියන්නේ. ඒතකොට මේක මොකද්ද මේ ඒ device එකට අදාළ device එකට අදාළ පුංචි කෝඩ් එකක් තමයි device driver එක තියෙන්නේ. ඒතකොට මේ device driver එකෙන් කරන්නේ මොකද්ද? කියන්නේ device එක handle කරන OS එකට install කරලා තියෙනවා device drivers. ඒතකොට device drivers වලින් තමයි කරන්නේ මොකද්ද? අර කලින් කිව්ව වැඩේ. device registers වලට access කරන්න. කියන්නේ අපි කියන්නේ හard එක access කරන්න නම් hard එකට අදාළ device registers ටිකක් තියෙනවා.
ඒ අපි මුලින් කිව්වේ අන්න ඒ කතාව තමයි දැන් ආයෙ කියන්නේ මේ. කියන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකට ඩිවයිස් මේ රෙජිස්ටර් එක කතා කරන්න බෑ. එයා කරන්නේ ඩිවයිස් ඩ්‍රයිව් එක කරා තමයි ඩිවයිස් රෙජිස්ටර් එක කතා කරන්නේ. හරිද? ඊළඟට ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එක එක ඒවාට එක එක ඩිවයිස් තියෙනවා. මේ ඩ්‍රයිවර්ස් තියෙනවා නේ. USB ඩ්‍රයිවර්ස් තියෙනවා. ඊළඟට පින් ඩ්‍රයිව් වල පින් වෙනවා ඩ්‍රයිවර්ස් තියෙනවා. ඊළඟට මවුස් එකක් ගහුවොත් ඒ මවුස් එක බ්ලූටූත් ඒවට වෙනම මේ ඩ්‍රයිවර්ස් තියෙනවා. බ්ලූටූත් ඩ්‍රයිවර්ස් තියෙනවා. Wi-Fi ඩ්‍රයිවර්ස් තියෙනවා. අපි ගත්තොත් මේකට ගියොත් මේ බැටරියට පවර් ඩ්‍රයිවර්ස් තියෙනවා. වෙන බැටරි ඩ්‍රයිවර්ස් තියෙනවා. පොයින්ටින් ඩිවයිස් වල ඩ්‍රයිවර්ස් තියෙනවා. ටච් පෑඩ් ටච් පෑඩ් ඩ්‍රයිවර්ස් අපි දන්න මේ හැම එකම ඩ්‍රයිවර්ස් තියෙනවා. හරිද? මොකද වෙන්නේ සාමාන්‍යයෙන් ඩිවයිස් ඩ්‍රයිව් එකෙන් ඉෂුව කරන කමාන්ඩ් එකක් ඩිවයිස් රෙජිස්ටර් එකට. හරිද? එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය මේ කියන ඩිවයිස් ඩ්‍රයිව් එකක් කියන්නේ සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් එකේම මේක. ඔයගොල්ලෝ මැනේජ් එකට ගිහලා අන්ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. මේ ඩිවයිස් ඩ්‍රයිවර්ස් තියෙනවා. මේ හાર્ඩ් මේකේ AC එක ඇඩැප්ට් එකට මේක ඩ්‍රයිව් එකක් තියෙනවා. දෙකක් තියෙනවා. ඒකෙන් අන්ඉන්ස්ටෝල් කරලා සමහර ඒ ඩ්‍රයිවර්ස් අන්ඉන්ස්ටෝල් කරපුවම හරියනවා. අප්ඩේට් කරන්න පුළුවන් ඒ දෙකම. ඒ මොකක්ද කේස් එක? මොකටද? මම අවුලක් ආවොත් එහෙනම් ඒක අප්ඩේට් කරන්න යමු. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි මේ ඩිවයිස් ඩ්‍රයිව් එකක් කියන්නේ ඔපරේටින් සිස්ටම් එකේම කෑල්ලක් තමයි ඩිවයිස් ඩ්‍රයිව් එක කියලා කියන්නේ. ඒක ඇතුළේම තමයි මේ ඩිවයිස් ඩ්‍රයිවර් තියෙන්නේ. හරි. issue commands by writing into device registers. අපි කලින් කතාව කිව්වනේ. issue commands කියන්නේ ඩිවයිස් ඩ්‍රයිව් එක කමාන්ඩ් යනවා. අපි හිතන්නකො මොකක් හරි හાર્ඩ් එක හරි මොකක් එකක් ඇක්සස් කරන්න ඕනේ කියලා. ඒක කරන්න නම් ඒ හાર્ඩ් වලට ළඟට හැම දෙයකම තියෙනවා රෙජිස්ටර් සෙට් එක. ඒ රෙජිස්ටර්ස් වලට එක කතා කරලා කමියුනිකේට් කරලා තමයි වැඩක් කරන්නේ. ඒක මෙතන කියලා තියෙන issue commands by writing into device drive. කියන්නේ මේ හાર્ඩ් එකට කමාන්ඩ් එකක් යවන්න ඕන නම් එයා මේ රයිට් කරන්න ඕන නම් එයා කරන්නේ අර මේ ඒ රෙජිස්ටර්ස් වලට ලියන එක. රෙජිස්ටර්ස් වල ලියලා තමයි එයා ඒක මෙයා කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඩිවයිස් ඩ්‍රයිව් එක બ્લોක් වෙනවා. બ્લોක් afterwards. මේ කියන්නේ ඒක બ્લોක් afterwards කියලා කියන්නේ ඩිවයිස් රෙජිස්ටර් එකට කමාන්ඩ් එක කියන්නේ ප්‍රී රයිට් කාඩ කමාන්ඩ් එක යවුවට පස්සේ මොකද්ද બ્લોක් වෙන්නේ? ඩිවයිස් ඩ්‍රයිව් එක. ඩිවයිස් ඩ්‍රයිව් එක બ્લોක් වෙනවා. ඒක ආයෙ wake up වෙන්නේ. woken up වෙන්නේ මේ interrupt handler එකෙන් interrupt එකක් ආවට පස්සේ. හරිද? ඒ කියන්නේ දැන් ඩිවයිස් ඩ්‍රයිව් එකනේ දැන් ඩිවයිස් ඩ්‍රයිව් එක අපි කියවනේ හැම ඩිවයිස් එකකටම තියෙනවා රෙජිස්ටර් එකක්. ඒ රෙජිස්ටර්ස් වලට මේ රයිට් ලියලා තමයි අපි ඒ ඩිවයිස් එක ඇක්සස් කරන්නේ. ඒතර මේ වැඩේ කරන්නේ ඩිවයිස් ඩ්‍රයිව් එක හරහා. ඩිවයිස් ඩ්‍රයිව් එක අදාළ ඩිවයිස් එකේ රෙජිස්ටර් එකට කමාන්ඩ් එක රයිට් කාඩ පස්සේ ඒ ඩිවයිස් ඩ්‍රයිව් එක બ્લોක් වෙනවා. ඒක ආය මේ නැගිටින්නේ කියන්නේ બ્લોකේජ් එක ආය අන්බ්ලොක් වෙන්නේ ඉන්ටරප්ට් එකක් ආවට පස්සේ. ඩිවයිස් වැඩි වෙලින් ඩිවයිස් එකකින් වැඩ කළා එක තමයි මේ කියන්නේ. ඩිවයිස් ඩ්‍රයිව් එකයි ඩිස්ක් කන්ට්‍රෝල් එකයි තියෙනවනේ. ඒක ඩිවයිස් ඩ්‍රයිව් එකකින් මේකට කමාන්ඩ් එකක් යවලා මේක ඩිස්ක් රෙජිස්ටර් එක මොකක් හරි වැඩක් කරන්න කිව්වට පස්සේ දැන් කියන්නකො සමහරට මේ ඒ වෙලාවේ ඒ ඩිවයිස් එක තව පොර යූස් කරන්න පුළුවන් නේද? ඒකට ඒ ඩිවයිස් එක අදාළ ස්ටේටස් ටික දැන් තත්ත්වය මොනවද කරන්නේ මේක පාවිච්චි කරන ඒ ඩීටේල්ස් ටික තියා ඒ ඩීටේල්ස් ඒ අදාළ ස්ටේටස් එක නැවත එන්නේ බෑ. ඒ නැවත එනකම් මේ අවස්ථාව එක બ્લોක් වෙන්නේ නේද? ඩිවයිස් ඩ්‍රයිව් එක යා රෙජිස්ටර් එකට මේ රෙජිස්ටර් එකට මේ අදාළ කමාන්ඩ් එක රයිට් කරලා පස්සේ ආ બ્લોක් වෙනවා. ආ ඉන්ටරප්ට් එකක් එනවනේ ඩිවයිස් එකේ. ඒතකොට ඒ ඉන්ටරප්ට් හැන්ඩල් එකෙන් ඒක ආයි නැගිටිනකම් යා ඒ ඩිවයිස් ඩ්‍රයිව් එක මේ બ્લોක් වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට මේ ඉන්පුට් අවුට්පුට් software වලින් තව එකක් තියෙනවා independent device independent software කියලා.
නැහැ. මෙතන ඉන්ඩිපෙන්ඩන්ට් සොෆ්ට්වෙයාර් කියලා කතා. ඒ වගේම එකක් තමයි බෆරින් එහෙම තියෙනවා. යුනිෆෝම් නේමින් එහෙම පුටක්. දැන් අපි කියවන ඩිවයිස් වලට වෙන වෙනම මේවා එන්න ඕනි කියලා. කලින් කියවනේ මේ ඩිවයිස් එක දාලා වෙනම ඩිවයිස් ඩ්‍රයිවර් එකක් එන්න ඕනි කියලා. මේ කියන්නේ ඩිවයිස් ඉන්ඩිපෙන්ඩන්ට් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ එකකින් කීපයක් හැන්ඩල් කරන්න පුළුවන් හිතන්න. අන්න ඒ වගේ ඉන්පුට් අවුට්පුට් සොෆ්ට්වෙයාර් එක තමයි දැන් කියන්නේ. ඩිවයිස් ඉන්ඩිපෙන්ඩන්ට් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. ඒ එරර් හැන්ඩලින් නෙමෙයි තියෙන්නේ ඒක එරර් රිපෝටින් කියලා. බෆර් එක එහෙමයි. යුනිෆෝම් නේමින් ඒතකොට මේ හරිය ඔයසේ කනෙක්ට් කරනවා කීබෝඩ් එක දාගෙන අනිවාර්යෙන් මොන ටිකද නේද මොකද්ද ඉතින් කීබෝඩ් ඩ්‍රයිවර්ස් නම් දාන්න ඔක්ස් කියන්නේ නෑ මේ කියන්නේ දැන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කතාවක් කියන්නේ අපි සාමාන්‍යයෙන් කිහිප දෙනෙක්ට එකක් වගේ එහෙම අදහසක් නේද? අන්න දැන් මෙතන ඒ කියන්නේ සමහර ඉන්පුට් අවුට්පුට් සොෆ්ට්වෙයාර් තියෙනවා ඒ ඩිවයිස් එකට ස්පෙસિෆික් ඒවා. ඒ ඩිවයිස් එකට අදාළ ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා ඕනේ දැන් USB එහෙම සමහර තියෙනවා නේද කියන්නේ. ඕනේ එකට USB එක ගහපුවම හරි ඊට පස්සේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ අන්න එහෙම කතාවක් තමයි මේ ඩිවයිස් ඉන්ඩිපෙන්ඩන්ට් සොෆ්ට්වෙයාර් කියන්නේ මේ අපි මේක කතා කරන්නේ දැන් අතන කතා කරේ මොකද ඉන්ටර්ෆේස් එකනේ. දැන් මෙතන කියන්නේ සොෆ්ට්වෙයාර් එක පැත්ත ගැන මේ කියන්නේ. ඩිපෙන්ඩන්ට් හරිද? ඩිපෙන්ඩන්ට් නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් කතාව. ඒක සොෆ්ට්වෙයාර් ඔව්. කලින් කතා කරේ තියෙන ඉන්ටර්ෆේස් එක. ඉස්සතර විදිහට තියෙනවා මේ පිළිවෙල හાર્ඩ්වෙයාර් අපරණ එක. ඔව්. මුලින්ම තියෙන හાર્ඩ්වෙයාර් මුලින්ම පරණ ලෙක්චර් ටික 26 එකේ තියෙනවා මේ ඉන්පුට් අවුට් සොෆ්ට්වෙයාර් එකේ ලේයර්ස් ටික. hardware level එක interrupt handler device drivers device තමයි මේක තියෙන්නේ. මේක තියෙනවා. ඊට පස්සේ මේක ඩ්‍රයිවර්ස් වෙන්නේ ඊට උඩේ එක. හරිද? ඒතර මේකෙදි මේක අහයිද බං? මේකද? නෑ දිසා දීලා නෑ නේද? ඒක ගහන්නේ. අවබෝධය කියමු. අවබෝධය තියෙනවා මේක. ඒක ඩ්‍රයිවර්ස් ඉන්ඩිපෙන්ඩන්ට් ඔව් ඒක. පරණ ලයිෆ් ෂෝට් එකේ 26 තියෙනවා ඒ ලේ එක. 26 නේ මට පෙන්නන්නේ. S9 එකේ සයිඩ් එකට ඉලක්ක තියෙන්නේ. ඔව්. මට 26 පෙන්නන්නේ. ආගේ ඉස්සත් ඒක ටික ඉස්තුලෙක් තියෙනවා. ඒතකොට මේ device independent software වල තියෙනවලු එක ෆන්ක්ෂන්ස් ටික. මේ ෆන්ක්ෂන්ස් ගැන තමයි මේ කියලා තියෙන්නේ ඊට පස්සේ. මොකද uniform naming, buffering, error reporting, allocating and releasing dedicated devices, providing a device independent block size. මේ ඩිවයිස් ඉන්ඩිපෙන්ඩන්ට් සොෆ්ට්වෙයාර් එක මොකක්ද කියලා කිව්වොත් එහෙම එකක් හයිද? ඒක සර්විස් එකක්. ඒක software device මේ ඩිවයිස් එක මත අදාළ මොකද එකක් කියලා එකක්. ජාතිය මේක ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ ඩිපෙන්ඩන්ට් device specific එකක් නෙමෙයි. independent කියලා තමයි කියන්නේ. software service එක available නෝ කොම්ලි ෂෙයාර් ඩිවයිස් එකේ ලක්ෂණ තමයි මේ දීලා තියෙන්නේ. ඒකට දාලා එක ෆන්ක්ෂන්ස් ටික තමයි දීලා තියෙන්නේ. ඒ ලක්ෂණ ටික දීලා තියෙන්නේ. So මේක කියනවා different designs in which all drivers have same interface. අර පරණ ලෙක්චර් එකේ තියෙන කියනවා පරණ ලෙක්චර් එකේ uniform interface for device drivers. කලින් කිව්වේ මේ අපි interface කියලා කිව්වේ USB නේ. ඒතකොට ඒ USB හරහා පුළුවන් මේ different interfaces තියෙන එතන. sorry same in drivers වෙනස් හැබැයි ඉන්ටර්ෆේස් එක එකයි. ඒක තමයි එතන කියලා තියෙන්නේ. කියන්නේ USB කියන්නේ ඉන්ටර්ෆේස් එක. හැබැයි යන ඩිවයිස් ඩ්‍රයිවර්ස් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අර net මේ printer එක ගත්තොත් ඒ printer එනවා වෙනම ඩ්‍රයිවර්ස් එනවා. ඊළඟට pen එක ගත්තොත් pen එකට ඒ අදාළ ඩ්‍රයිවර්ස් ගන්නවා ඒක හරහා. හැබැයි ඒ ඔක්කොම එන්නේ USB කියන ඉන්ටර්ෆේස් එක හරහා. ඒතකොට ඉන්ටර්ෆේස් එක ගත්තොත් ඒක මේ ගොඩක් ඒවට සේම් ඉන්ටර්ෆේස් එක තියෙන හැබැයි software එක කියන්නේ
device drive එක වෙනස්. same interface එක හැබැයි drivers කිහිපයක්. එතකොට අපිට ආයි වෙන වෙනම interface අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ device drive එක වෙන වෙනම install කරන්න විතරයි. ඒතකොට මේ දැන් අපි ගත්තොත් දැන් external hard තියෙනවා, scanners තියෙනවා, printers තියෙනවා, මේ ඔක්කොම USB port එකකට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් තියෙනවා මේ network සමහර අය දැන් මේ අපි ගා ගන්න අපේ network port එකේ ඉන්නෙත් නැහැ, USB හරහා තමයි ඒක වෙන්නේ. කියන්නේ වෙනම connect වෙනම මේ තියෙනවා. දැන් අලුතෙන් එනවට එන්නෙත් නැහැ මේ network port එකේම එන්නේ නැහැ. network adapter එකේ එන්නේ නැහැ. ඒ වෙනම එකක් එනවනේ. මේ අපි ගන්න port එකේ එන්නේ නැහැ, වෙනම එකක් තමයි convert කරලා වගේ ඉන්නේ. දැන් එන lap වලට VGA කියන port එක එන්නේ නැහැ. ඒතකොට ඒකත් වෙනම adapter එකක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඒතකොට USB එකෙන් පුළුවන්, කියන්නේ USB එකේ interface එක ගොඩක් ඒවාට same interface එක හැබැයි ඒ device වලට ඒ drivers තියෙනවා. අන්න ඒක තමයි uniform naming කියලා කියන්නේ, different design in which all drivers have the same interface. ඒ නිසා මොකද වෙන්නේ? එක එක drive මේ device අපිට connect කරන්න පුළුවන් ලේසියෙන් මේකට. හැබැයි කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව තියෙන device තියෙන්න පුළුවන්. ඊළඟට error reporting කියලා කියන්නේ මොකක් හරි error එකක් ආපුවම ඒ error එක report කරන එක තමයි error reporting කියලා තියෙන්නේ. එහෙම මොකක් හරි දැන් සමහර ඒවා දිනනවා report එකක් මේ error එකක් ආපුවම report කරනවා caller ට. report back to error code to the caller. එන error code එක caller ට යවනවා. ඒක තමයි report back කරනවා කියන්නේ. report back an error code to the caller. error එකක් ආපුවම මෙයාට යවනවා. එහෙම නැත්නම් system එක fail කරනවා error code එකක් එක්ක. error code එක දැන් අපි ගත්තා අපි උනත් දැන් error එකක් ආවොත් එහෙම ඒක report කරනවානේ. Microsoft එක හරි කාට හරි මේ error එක report කරන්න පුළුවන් නේ. ආන් එහෙම. එහෙම නැත්නම් system එක fail වෙනවා. error report යවනවා system එක fail වෙනවා. system call එකක් කරනවා fail එකක්. system මේ fail එකට අදාළ call එකක් ගන්න. system call එකක් ගන්න. එතන system call එක. එක විදිහක් තමයි මේ error report කරන්න පුළුවන්. එකක් තමයි error code එකක් report කරනවා ඒ අදාළ call එකට. call කියන්නේ Microsoft එකේ තමයි අන්න ඒ වගේ එකට error එක report කරනවා. එහෙම නැත්නම් system call එකක් යවනවා error code එකක්. system call එකක් මේ යවනවා මෙහෙම fail එකක් ආවා කියලා යවනවා. එහෙම නැත්නම් පුළුවන් error message එකක් පේන්නලා system එක terminate කරලා දාන්න. ඉතින් සමහර ඒවා දිනවන්නේ error එකක් එනවා දැන් blue screen එකක් වගේ ආවොත් එහෙනම් මොකද වෙන්නේ? error එක ආවා system එක terminate කරා. අන්න ඒ වගේ කියන්නේ මේ error message එකක් පේන්නලා සම්පූර්ණ system එකම terminate shutdown කරලා දානවා. හරිද? එතකොට error reporting කියන්නේ නැවත ආයෙ errors එතන වචනෙන්ම කියන්නේ error reporting ම තමයි ඒක. නැවත ආයෙ මේ errors report කරන එක error එකක් ආවොත්. ඊළඟට allocating and releasing dedicated devices. so ලේසිම විදිය තමයි මේ dedicated device එකක් මේ ගන්න පුළුවන්. ඒ device එක කියන එක available නම් මොකක් හරි device එකක් dedicated device එක මම කියන්නේ network මේ printers scanners වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් කියන්නේ dedicated devices කියලා. ඒවා share කරගන්න බෑ. නේ එතකොට ඒවා කවුරු හරි එකක් පාවිච්චි කරලා අයින් කවුරු හරි පාවිච්චි කරලා එක දෙන්න වෙනවා එළියට. එතකොට එහෙම නැත්තම් fail එකක් යවන්න වෙනවා. දැන් දැන් මට ඕනේ දැන් printer එකක් හැබැයි printer එකක් නැහැ. එහෙනම් මට සිද්ධ වෙනවා මේ ඒතර මට නෙමෙයි system එකට සිද්ධ වෙනවා. ඒක available ඉන්න fail එකක් system fail එකක් මේක open කරන්න බෑ කියලා fail එකක් යවන්න. එහෙම නැත්තම් පුළුවන් block කරන්න. අතන කලින් කියන block කරන කතාව නෙමෙයි කිව්වේ. මොකක් හිතනකො මට දැන් from මේ printer access කරන්න ඕනේ. printer එක දැන් available නැහැ. එහෙනම් කරන්නේ අදාළ process එක block කරනවා. block කරලා කර polymer දානවා. මේ polymer කියන block process එක නෙමෙයි queue එක polymer කියනවා. අන්නේ polymer දානවා. එතකොට යම් වෙලාවක මේ අදාළ device එක available වුණොත් මොකද කරන්නේ? ඒ queue එකෙන් ඉස්සෙල්ලාම තියෙන එකනට ඒ මේ device එක allocate කරනවා. so allocation සහ releasing dedicated device කියලා කියන්නේ ඒක.
හරි allocate කරනවා සහ release කරනවා. ඒතකොට process එක මේ මොකක් හරි device එකක් allocate කරා ඒක release කරනවා. ඒක පාවිච්චි කරලා access කරලා ඒක release කරනවා. ඊළඟට provide a device independent block size එක. සාමාන්‍ය මෙතන කියන්නේ different disk වලට තියෙන්න පුළුවන් different sector sizes. sector size කියලා කියන්නේ එක එක තන මොකද category මේ sector size කාට මතක නැහැ. set එකක් කියලා කියන්නේ hard disk එකේ තියෙන set එක සාමාන්‍ය hard disk කියන්නේ. බස් set එකක් කියන්නේ එක මේ කොටසක් කියලා දෙන්නකෝ ඔයා. මොකද කොටසක් තමයි set එකක් කියලා දන්නේ. මේ පුංචි කොටසක් කියලා දන්නකෝ set එකක් කියන්නේ. හරිද? අන්න ඔය sectors ගත්තොත් එහෙම disk එකෙන් disk එකට ඔය මේ sectors කියන දේවල් වෙනස් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ device independent software වල කාර්යභාරය වෙන්නේ මොකද්ද කියලා මෙන්න මේ sectors වෙනස් එකින් එකට වෙනස් කියන මේ කාර්ය මේ මම කියන්නේ different disk වලට තියෙන්න පුළුවන් different sector sizes. එතකොට මේ device independent software එකෙන් කරන්නේ මොකද්ද? එයා hide කරනවා මේ එක එක කට්ටියට තියෙන එක එක size කියන sectors කියන මේ කතන්දරේ hide කරනවා කවුද? device independent software එකෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? එයා හැමෝටම higher layers වලට uniform size මේ block size එක පෙන්වනවා. uniform කියන්නේ අර පැති මේ පොදු වගේ එකක් නේද? පොදු මේ සම වෙච්ච මේ ඒකීය වෙච්ච හරි සම වෙච්ච හරි එහෙම මේ block එකක්. එහෙම block එකක් සපයන තමයි මේකෙදි වෙන්නේ. මේක කරන්නේ higher layer උඩ තියෙන layers වලට. උඩ තියෙන layers කියලා කියන්නේ user process නේද? උඩ තියෙන layers කියන්නේ user process higher layers වලට මොකද කරන්නේ? මෙයා මේ අර වෙනම sectors කියන්නේ අපි කියවනේ different disk වල තියෙන different sector sizes කියලා. මෙන්න මෙහෙම නැතුව හැමෝටම නිකන් සමාන වෙච්ච කැලක් සමාන වෙච්ච මේ block එකක් පෙන්වන කතාව තමයි කියන්නේ providing a device independent block size එකක්. හරිද? මේක නිකන් මේ කියන්නේ different disk may have different sector size. It is up to the device independent software to hide this fact and provide uniform block size to higher layers. උඩ තියෙන layers වලට uniform සම වෙච්ච විදිහට different එකක් නෙමෙයි දෙන්නන්නේ හැමෝටම නිකන් ඒකාකාරී වෙන විදිහට මේ sectors හපේන එක තමයි කියන්නේ. මේ blocks හපේන එක තමයි මේ input output software එකෙන් කරන්නේ. මේ independent input out independent device software වලින් කරන්නේ. ඊළඟට user spaces input output software used by the program. User space input output software used by programs. දැන් ඔච්චර අපි කතා කරා user space එකේ නෙමෙයි ඊට අඩින් තියෙන එකක් නේ කතා කරේ ඔය. අර user process කියන තැන තියෙන සතර පිටුවේ තියෙනවා libraries කියලා කතාවක් ඔය කියන්නේ අර දෙක අදහට කොහොමද කියන්නේ device එක සම්බන්ධයෙන් layer එක මෙතන කියලා කියන්නේ දැන් මේක මම වචනේ කියන්නම් මට ඒක පැහැදිලි කරනකොට මේක කියන්නේ most of the input output software is within the operating system. Most of the input output software is within the operating system. A small portion of it consists of libraries linked together with user programs. අර input output software තියෙනවනේ. අන්න ඒකේ තියෙන දේවල් වලින් පුංචි කොටසක් සම්බන්ධ වෙනවලු user process user program එක. ඒක link library එකක් මේ මෙතන දාලා libraries ගැන අතන. library එක වගේ එකක් වෙන්නේ. ඒ කියන්නේ අර IO software user process උයි link වෙන කතාවක් තමයි මේ අන්තිමට කියන්නේ user space input software
used by programmers. User space input output software used by programmers. ඒක කරන්න කොහොමද වෙන්නේ? අර input output software වල පුංචි කොටසක් තියෙනවා user program එක සම්බන්ධ වෙන. ඒක තමයි කියන්නේ. user program එක සම්බන්ධ වෙන libraries තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ. මොන්නේ හැම මේ තියෙන විදිහ ඇත්තට පැහැදිලි කරන අමාරු ගොඩක් තියෙනවා. ගොඩක් ඇයි අර මට පුළුවන් මට්ටමින් කරන එක තමයි මේක ගැන මමත් කරන්න පුළුවන් මේ ෆස්ට් ඉයර් බෝයිස් ලෙක්චර් එක වගේ නෙමෙයි මේක.